දැන් ඕපන් බුක් එකෙන් දවුලක් නැහැ නේ. ඉතින් මේක බලාගෙන හරි කරන්න පුළුවන්. ඉක්මනට කියාගෙන යන්න. මේ හරි. තව ලොග් වෙනවද මන්ද කට්ටිය? 100යි 101යි 2යි. හරි බං මේ මොකද්ද ටයිම් සීරීස් ඇනලිසිස් එකෙන් පටන් ගන්නම්. ඒක ඉක්මනට කියාගෙන යන්නම්. මේකේ ඩියුටි කියලා තියෙන රයිට් හරි. මේ එතකොට මොකද්ද මුලින්ම කියන්න ඕනේ මේ ලෙක්චර් ගිහින් නැහැ බං මාත් ඒ හින්දා අර අහගත්ත ටිකක් තියෙන්නේ මේ මොකක් හරි සමහර තැන්වල සමහර වැරදි තියෙන්න පුළුවන්. එතකොට එහෙම එකක් තිබ්බොත් කවුරු හරි මේ මයික් එක ඔන් කරලා කියන්නේ මේක මෙහෙම වෙන්න ඕනි නේද කියලා. ලෙක්චර් එකකටවත් ගිහින් නැහැ. ඒ නිසා සමහර තැන්වල වරදින්න පුළුවන්. ඒ කියන්නේ අර මොකවත්ම බැරි ඒ කියන්නේ මුල ඉඳන්ම කොට ගන්න සෙට් එකක් ඉන්නනේ අපි උනත් අන්තිමනේ කරගන්න. ඒ හින්දා එහෙම මුකුත්ම බැරි තැනේ ඉඳන් කියාගෙන යනවා ඉක්මනට කතා කරගෙන යන්නම්. ප්‍රශ්නයක් මොකක් හරි තිබ්බොත් කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්නේ. chat එකේ හරි ගමන් නැහැ දාලා ඉවරලා කියන්නකො. හරි. මේ ටයිම් සීරීස් ඇනලිසිස් එක කරන් තව කට්ටිය ලොග් වෙනවද මන්ද? 3:15 වෙනකම් බලමු 15ට පටන් ගන්න කරගෙන යමු. මම දැන් රෙකෝඩ් එක දාන්න මම දැන් එක්කෙනෙක්. right time series analysis එක ඕකේ second part එක තමයි පටන් අරන් කරගෙන යන්නේ hypothesis එක ඊළඟට පටන් අරන් කරගෙන යමු. හරි මේකේ time series analysis එකේ මුලින්ම time series එකක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ time series data set එකක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම කියලා දීලා තියෙනවා. If the response variable values are given relatively some kind of time measurement we call data set as a time series data set. ඒ කියන්නේ අර යම්කිසි කාලයක් පදනම් කරගෙන දත්ත ඉදිරිපත් කරන එකක් තමයි time series data set එකක් කියලා කියන්නේ. හරිද? රෙකෝඩ් එකක් දානවා. හරි. right ඊට පස්සේ මේකේ තියෙනවා quarterly production, daily turnover, monthly sales. ඒ කියන්නේ මාසයක් පදනම් කරගෙන, ඒ කියන්නේ මාසපතා, එහෙම නැත්නම් දිනපතා, එහෙම නැත්නම් කාර්තුපතා, එහෙම නැත්නම් වර්ෂයක් පාසා annually වෙන්න පුළුවන්, අර්ධ වාර්ෂිකව වෙන්න පුළුවන්. කොහොම යම්කිසි කාලානුකූලව දත්ත ඉදිරිපත් කිරීම තමයි data set එකක් time series data set එකක් කියලා කියන්නේ. ඊට පස්සේ time series data. දැන් මේකෙදි කරන්නේ time series data එකක් analyze කරන්නේ කොහොමද? සරලවම කිව්වොත් පසුගිය තොරතුරු පදනම් කරගෙන. උදාහරණයක් ගන්නකො දැන් මේ ගානේ තියෙනවා මේ Q කියලා තියෙන quarter කියන එක කාර්තු කියන එක. එතකොට මේ 2017 කාර්තු වල ප්‍රොඩක්ෂන් එක දීලා තියෙනවා 2018 කාර්තු වල ප්‍රොඩක්ෂන් එක දීලා තියෙනවා 2019 කාර්තු වල ප්‍රොඩක්ෂන් එක දීලා තියෙනවා. මේ කාර්තු වල ප්‍රොඩක්ෂන් එක සැලකිල්ලට අරන් අපි ඊළඟ අවුරුදු වල ඒ කියන්නේ උදාහරණයක් 2017 18 19 ඊළඟ අවුරුද්ද කියන්නේ 2020 කාර්තු වල නෑ කඩන්න. කවුරු හරි මයික් එක ඔන් කරලා වික්‍රමසිංහ IH WMI හරි right එතකොට මේ මොකද්ද ඔය පසුගිය වර්ෂවල කාර්තුවල ප්‍රොඩක්ෂන් එක දිහා බලලා ඊළඟ වර්ෂයේ කාර්තුවල ප්‍රොඩක්ෂන් එක අපිට මනින්න පුළුවන්. ඒක තමයි උතන මේ කරන්න යන්නේ අපි මේ සම්පූර්ණ ගාන ඇතුලේ කරන්න යන්නේ පසුගිය වර්ෂවල දත්ත පදනම් කරගෙන කොහොමද ඉදිරි වර්ෂයක ප්‍රොඩක්ෂන් එක වෙන්නේ කියලා තීරණය කරන්න. නැත්නම් හොයන විදිය තමයි මේ ගානේදී කතා කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔය time series data එක තියෙන component ටික. component of time series. This component used to explain the variation of response variable. ඒ කියන්නේ කාර්තුවෙන් කාර්තුවට යන්නේ කොහාගත්තද? හරි. අවුල නැහැ මම එක බං. ඒ මචං 81 61 ඒ මයික් ඔෆ් කරන් ඉඳලා right. එතකොට time series data analysis කියලා තියෙනවා. හරි. time series data set එක තියෙනවා බලා ගන්න. එතකොට දැන් මේ time series data set එකේ quarter එකකින් ඊළඟ quarter එකට යද්දි ඒ කියන්නේ 42 41 වෙලා තියෙනවා quarter 2 වලට යද්දි quarter 2 එකේ ඉඳන් quarter 3 වලට යද්දි තුන්වෙනි කාර්තුව වලට යද්දි 52 වෙලා තියෙනවා.
එහෙම වෙනස් වීම වෙලා තියෙනවානේ. කාර්තුවෙන් කාර්තුවට ප්‍රොඩක්ෂන් එකේ වෙනස් වීම වෙලා තියෙනවා. මේ වෙනස් වීම වෙන්න හේතු හතරක් ප්‍රධාන වශයෙන් හේතු හතරක් අපිට ඉදිරිපත් කරනවා. ඒ හේතු හතර තමයි පළවෙනි එක ට්‍රෙන්ඩ් එක. Consider overall what happens, that is called trend. Trend එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ව්‍යාපාරයේ ප්‍රොඩක්ෂන් එක එහෙම නැත්නම් නිෂ්පාදිතය වැඩි වෙන්න බලපාපු සාධක. සාමාන්‍යයෙන් කියලා කියද්දී එතනදී අපි ගන්නෙ නෑ වෙනත් ඒ කියන්නේ උදාහරණයක් අපි කියමුකෝ මොකක් හරි අපි කියමුකෝ දැන් අවුරුද්දක් ගත්තාම අවුරුද්දේ අප්‍රේල් මාසය කියලා කියන්නේ සීසන් එකක්. ඒ සීසන් වගේ දේවල් අපි මෙතනදී සැලකිල්ලට ගන්නෙ නෑ. නෝමල් ප්‍රොඩක්ෂන් එකේ වැඩිවීමක්ද අඩුවීමක්ද තියෙන්නේ කියලා එක තමයි බලන්නේ මේ ට්‍රෙන්ඩ් එකෙන්. හරිද? ඒ කියන්නේ සීසනල් එක කියන එක ගන්නෙ නැත්තේයි කියලා තව චුට්ටෙන් කියනවා. ඊට පස්සේ මෙතනදී අපි සැලකිල්ලට ගන්නෙ නෑ වෙනත් බාහිර බලපෑම්. උදාහරණයක් ව්‍යාපාරය ඇතුලේ මොකක් හරි සංසිද්ධියක් හින්දා ඒ කියන්නේ අනපේක්ෂිත සිදුවීමක් නිසා සමහර විට නිෂ්පාදිතය කඩා වැටෙන්න පුළුවන්. ඒව සැලකිල්ලට ගන්නෙත් නෑ. අනපේක්ෂිත සිදුවීම් වලින් සිදුවන වෙනස් වීම සැලකිල්ලට ගන්නෙත් නෑ. ඊට පස්සේ සීසන් වලදී ඒ කියන්නේ එක් කාල සීමාවන්හිදී වෙනස් වීම සැලකිල්ලට ගන්නෙත් නෑ. ඕවරෝල් සමස්තයක් විදිහට කොහොමද ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවද අඩු වෙනවද කියන එක තමයි මේ ට්‍රෙන්ඩ් එකේදී කතා කරන්නේ. There is can be two types of trend. Trend වර්ග දෙකක් තියෙනවා. Increasing trend එකක් තියෙන්න පුළුවන්, decreasing trend එකක් තියෙන්න පුළුවන්. In both type trend we can find linear or and non-linear types. ඒ කියන්නේ linear වෙන්නත් පුළුවන්, non-linear වෙන්නත් පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් වර්ග හතරයිනේ. Linear increasing trend, non-linear increasing trend, linear decreasing trend, non-linear decreasing trend. ඔය ටික තියෙන්න පුළුවන්. The following four structures show the collection of all possibilities. මේ දැන් linear increasing trend එක, non-linear increasing trend එක. ඊට පස්සේ අපි ඊළඟ පිටුවට ගියාට පස්සේ ඒක තියෙනවා linear decreasing trend එක, ඊට පස්සේ non-linear decreasing trend එක. ඊට අමතරව තියෙන්න පුළුවන් sometime it can be constant also. constant වෙන්නත් පුළුවන්, ස්ථාවර වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට අර මුලින්ම දෙන example එක මේ වගුවේ තියෙන දත්ත ටික දාලා අපිට graph එකක් ඇඳලා තියෙනවා. ඒ graph එකේ තියෙනවා මේ graph එකේ තියෙන overall මොකද වෙලා තියෙන්නේ? මේක වැඩිවීම වෙලා තියෙනවා, අඩුවීම වෙලා තියෙනවා, එක දේවල් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ seasonal component එක යනවා. දෙවෙනි component එක. පළවෙනි එක තමයි trend එක. overall වැඩි වෙනවද, අඩු වෙනවද කියන එක. seasonal component එක කියලා කියන්නේ season වලදී මොකද වෙන්නේ? ඒ කියන්නේ බලා ගන්නකො. කියලා තියෙනවා if we can observe peaks or drops. peaks කියන්නේ අර මොකක්ද ඒකට කියන්නේ? සිංහලෙන් peaks අර උපරිම අවස්ථාව වගේ නිකන් මොකක්ද ඒකට කියනවා? peaks කඳු මුදුන උපරිම අවස්ථාව වගේ peak එකට ලං වෙනවා කියලා කියන්නේ. ඔය දැන් ඔය කොරෝනා වලදීත් කියන්නේ peak එකට ලං වෙනවා කියලා. ආන් එහෙම මුදුනක් තමයි. හරිද? We can observe peaks or drops at the some level in an consecutive years. ඒ කියන්නේ consecutive කියලා කියන්නේ එතන කියනවා ඒ කියන්නේ හැම වර්ෂයකම පළවෙනි කාර්තුවේදී වැඩිවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හතරවෙනි කාර්තුවේදී වැඩි වෙන්න පුළුවන්. consecutive කියන එකට ලස්සන සිංහල වචනයක් තියෙනවා මතක නැහැ. consecutive අකණ්ඩව හැම අවුරුද්දකම වගේ. ඒ කියන්නේ මේ බලා ගන්න. දැන් මේකේ ගත්තාම හතරවෙනි කාර්තුව බලන්නකො. හතරවෙනි කාර්තුව පළවෙනි අවුරුද්දේ හතරවෙනි කාර්තුවෙත් මෙතන වැඩිවීම පීක් එකක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ හතරවෙනි කාර්තුව. ඒ කියන්නේ 8 වෙනි ටයිම් පීරියඩ් එකෙත් පීක් එකක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්දේ හතරවෙනි කාර්තුව. ඒ කියන්නේ 12 වෙනි ටයිම් පීරියඩ් එකෙත් පීක් එකක් තියෙනවා. හරියට අර නිකන් අපි හැම අවුරුද්දකම අප්‍රේල් මාසේ ඇඳුම් ගන්නවා වැඩි කරන්නේ. අන්න ඒ වගේ. හැම අවුරුද්දකම අප්‍රේල් මාසේ කියන මාසෙදී දැන් මාස විදිහට අපි ගත්තොත් එහෙම අප්‍රේල් මාසෙදී ඇඳුම් වල විකිණීම උපරිම නැත්තම් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. ඒක සීසන් යන නිසා. රයිට්? ඒ වගේ එක් සීසන් වලදී අකණ්ඩව හැම අවුරුද්දකම හතරවෙනි සීසන් එකේ මේකේ නම් ප්‍රොඩක්ෂන් එකේ වැඩිවීමක් පෙන්눔 කරලා තියෙනවා. මෙතන තියෙනවා a season may have positive or negative impact. Peaks are due to the positive seasonal impact. Drops are due to negative seasonal impact කියලා තියෙනවා. In here every year fourth quarter getting peaks, every year first quarter getting drops. ඒ කියන්නේ පළවෙනි quarter එකේදී drops එකක් පෙන්නනවා. මේ බලන්න පළවෙනි quarter එකේදී මෙතන අඩුවීමක් තියෙනවා. ඊට පස්සේ පස්වෙනි කාර්තුවේදීත් ලොකු අඩුවීමක් තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දේ පළවෙනි කාර්තුව. ඊට පස්සේ නවවෙනි කාර්තුවේදීත් අඩුවීමක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්දේ පළවෙනි කාර්තුව. ආය
4වෙනි අවුරුද්දේ පළවෙනි කාර්තුව. ඒ කියන්නේ 13 වෙනි ටයිම් පීරියඩ් එකෙත් අඩුවීමක් පෙන්වුම් කරනවා. පීක්ස් කියන්නේ උපරිමයන්. නැත්නම් මුදුනත. ඊට පස්සේ ඩ්‍රොප්ස් කියන්නේ අර යටම ස්ථානයේ අඩුම ස්ථානය. එහෙම ඒවා තියෙනවා. එක් සීසන් වල. ඒක තමයි සීසනල් කොම්පොනන්ට් එක කියලා කියන්නේ. දැන් අපි කතා කළා ට්‍රෙන්ඩ් එක, සීසනල් කොම්පොනන්ට් එක. ට්‍රෙන්ඩ් එක කියලා කියන්නේ ඕවරෝල් මොකද වෙන්නේ කියලා. සීසනල් කොම්පොනන්ට් එක කියලා කියන්නේ සීසන් වලදී, ඒ කියන්නේ හැම අවුරුද්දකම සීසන් වලදී මොකද වෙන්නේ කියන එක. පීක්ස් ඇන්ඩ් ඩ්‍රොප්ස් කියන එක. පීක්ස් ඕර් ඩ්‍රොප්ස් කියන එක. රයිට්. සයික්ලික් කොම්පොනන්ට් එක. සයික්ලික් කොම්පොනන්ට් එක කියලා කියන්නේ අර අවුරුදු ගානක වේව් ෂේප් එකක් විදිහට අවුරුදු ගානක ප්‍රොඩක්ෂන් එකට මොකද වෙලා තියෙන්නේ කියන එක. බලමු මේක කියවලා. When we have a long-term data set, if we draw a structure for the data internally, we can observe wave shape variation. This wave shape variation is due to the cyclic component. We can observe the cyclic component in long-term data. මෙතනදී ගන්න හොඳට මතක තියාගන්න long-term data. Cyclic component එක කියලා කියන්නේ long-term data. ඒ කියන්නේ අවුරුදු 20ක් 25ක් වගේ කාලයක්. අවුරුදු 5ට වඩා වැඩි කාලයක්. අවුරුදු 5, 6, 7, 8 වගේ ඉතා වැඩි කාලයකදී ප්‍රොඩක්ෂන් එක දිහා බලපුවාම අපිට පෙන්눔 කරන්න wave shape variation එකක්. ඒක තමයි මේ cyclical component එක කියලා කියන්නේ. We can observe the cyclic component in long term data. Long term data කියලා කියන්නේ if we have about 25 years or more years. අවුරුදු 25ක් හරි ඊට වඩා වැඩි කාලයක් තමයි මෙතනදී long term එකක් කියලා සලකන්නේ. That is called as long term data. In short term data, we cannot observe the cyclic component. We can't see wave shape variation in short term. ඒ කියන්නේ කෙටි කාලයේදී variation එකක් නැත්නම් මේ මොකද්ද? Wave shape variation එකක් හොයාගන්න බෑ කියලා කියන අවුරුදු 5ක් 6ක් වගේ කාලයකදී. හරි. එතකොට ඊළඟට අවසාන එක ඔය තුනටම අයිති නැතුව variation එකට බලපාන සාධකය residual component එක කියලා කියනවා. නැත්නම් irregular එහෙම නැත්නම් random component එක කියලාත් මේකට කියනවා. R වලින් ඒක සංකේතවත් කරනවා. We try to explain the maximum possible use in the first three component. ඒ කියන්නේ වෙනස් වීමට බලපාන ලොකුම සාධක ටික, හොඳම සාධක ටික පළවෙනි තුනේදී කතා කරනවා. ට්‍රෙන්ඩ් එකේදී, සීසනල් එකේදී, සයික්ලිකල් එකේදී, සයික්ලිකල් කොම්පොනන්ට් එකේදී. ඒ තුනත් හැරුණකොට whatever the part we can't explain, we put in under the residual component. ඒ කියන්නේ ඒ තුනේදී ඒ තුනට අදාළ නොවන තවත් කිහිපයක් තියෙන්න පුළුවන්. අන්න ඒ ටික මේ residual component එක ඇතුළට දානවා. The residual component is due to unexpected event. ඒ කියන්නේ අර අනපේක්ෂිත සිදුවීම් නිසා සමහර විට අපේ නිෂ්පාදිතය වැඩි වෙන්න හෝ අඩු වෙන්න බලපාන්න පුළුවන්. අන්න ඒක තමයි residual component එක කියන්නේ. දැන් එතකොට මම overall ඔක්කොම හතරම කියනවා අහගන්න. අපේ production එක time එකෙන් time එකට time period එකෙන් time period එකට වෙනස් වෙන්න හේතුන් හතරක් තියෙනවා. පළවෙනි එක තමයි trend එක. දෙවෙනි එක තමයි seasonal component එක. තුන්වෙනි එක තමයි cyclical component එක. හතරවෙනි එක residual component එක. පළවෙනි තුනට අදාළ නොවන, ඒ කියන්නේ trend එක නිසා සහ seasonal component එක නිසා සහ cyclical component එක නිසා වෙනස් නොවන ඉතිරි ටික තමයි මේ residual component එක යටතට ගන්නෙ. හරියට මෙන්න මෙහෙම. බලා ගන්නකො. 2017 කාර්තු පළවෙනි කාර්තුවේ 41000ක් තියෙනවා production එක. දෙවෙනි කාර්තුවට යද්දී 42000ක් තියෙනවා production එක. මේ 41000 ඉඳන් 42000ට production එක වැඩි වෙලා තියෙනවා ඒකක 1000කින්. මේ වැඩිවීමේ ඒකක 1000 අපි බෙදන්න ඕනේ. එතකොට අපි බෙදන්න ඕනේ component 4ට. මේ component 4 හින්දා තමයි මේ වැඩිවීමක් පෙන්눔 කරලා තියෙන්නේ. T බලන්න trend එකට 400. trend එක හින්දා 400ක් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ seasonal component එක හින්දා 200ක් වැඩි වෙලා තියෙනවා. cyclical component එක හින්දා ඒකක 250ක් වැඩි වෙලා තියෙනවා. දැන් එතකොට මේ තුනේම එකතුව 400යි 200යි 600යි 600යි 250යි කියන්නේ 400යි 200යි 600යි 600යි 250යි කියලා කියන්නේ 850යි. එතකොට 850ක් වෙනස් වීමක් වෙලා තියෙනවා. TSC ඒ කියන්නේ trend එකයි seasonal component එකයි cyclical component එකයි. ඉතිරි ටික මෙතන 250 නෙවෙයි 150 වෙන්න ඕනේ. 850 වුණාම 10 වෙන්න තව 150යිනේ. එතකොට residual component එකට යන්න ඕනේ 150ක්. විතර මම හිතන්නේ ඒ ලියදි චුටි වැරද්දක් වෙන්නේ නැති 150යි. right. ඒක තමයි එතකොට මේක තමයි residual component එක කියලා කියන්නේ. මේ හතර අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕනේ ඉස්සරහට. ඒ කියන්නේ අපෙන් අහනවා ඊළඟ කාර්තුවල production එක. ඊළඟ කාර්තුවල production එක අහද්දී මෙන්න මේ කියන සාධක හතරෙන් සමහර සාධක අපි අයින් කරනවා එක් හේතු සාධක දාලා. එතකොට මේ සාධක හතර ගැන නැත්නම් උපකල්පන දාලා අයින් කරනවා. එතකොට මේ සාධක හතර ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඇයි මේවා අයින් කරන්නේ කියන එක දැනගන්න. හරි ඉස්සරහට යනවා. එතකොට දැන් මේ time series model එකට එනවා. දැන් එනවා this model used to link the theoretical component and the practical observation. ඒ කියන්නේ
theory න්‍යායාත්මකව component අපි explain කරනවා link කරනවා කියලා කියන්නේ අර link කරන මේ සිංහල වචන මොකද්ද මන්ද හරිද link කරලා ඉවරලා මේ ඒකෙන් ගන්න තොරතුරු ටික practical observation නැත්නම් ප්‍රායෝගික නිරීක්ෂණ සඳහා යොදා ගන්නවා හරි එතකොට මේ time series model ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා එකක් additive model එකයි multiplicative model එකයි ඒක ඉස්සරහදී කතා කරන මේ දෙවෙනි එක additive model කියලා කියන්නේ දැන් අපි කියවනේ production එක වෙනස් වෙන්න component හතරක් බලපානවා කියලා පළවෙනි component එක තමයි trend එක ඊට පස්සේ seasonal component එක cyclical component එක residual component එක ඔය හතර එකතුව තමයි production එක වෙනස් වෙන්න බලපාන සාධක හතර මේ තියෙන්නේ y equal t plus s plus c plus r කියලා තියෙනවා in this model again additive model එකේදී assume that addition of the four component give the y values or the observe values ඒ කියන්නේ මෙන්න මෙහෙමයි අහගන්නකො දැන් මෙතන මේ t s c r කියන හතරෙන්ම කියන්නේ මේ හතරෙන්ම කියන්නේ y value කියලා කියන්නේ ඒක කියන්නේ කොහොමද අගයන් ටිකක් තමයි මේ හතරෙම තියෙන්නේ හරිද y values කියලා කියන්නේ මේ ඒ කියන්නේ production එකට අදාළ අගයන් ටිකක් තමයි මේ අගයන් ටික එකතුව තමයි y වෙන්නේ ඒ කියන්නේ මෙතන මේ බලන්නකො 400යි 200යි 250යි 150යි එකතු වුණාම 1000 වෙන්නේ additive model එක කියලා කියන්නේ ඕන් ඔය ටික එකතුවෙන් y කියන එක ගන්න එක multiplicative model එක කියලා කියන්නේ මේ ටිකේ ගුණිතයෙන් y කියන එක ගන්න එක මේ බලන්න කුඩම තියෙනවා y equal t into s into c into r කියලා තියෙනවා එතකොට දැන් මෙතනදී හොඳට අහගන්නකො මෙතනදී අගයන් වෙනස් වුණොත් එකක් විතරයි y value වලින් තියෙන්නේ ඒ කියන්නේ production එකේ value වලින් තියෙන්නේ එකක් විතරයි ඉතිරි ටික තියෙන්නේ සංගුණකයන් තියෙන්නේ ඒක කියන්නේ මම කොහොමද පොඩ්ඩක් ඉන්න x y හරි මේ බලගන්නකො all the four components will take the unit of y if y component is rupee in rupees all four component t s c r will be rupees ඒ කියන්නේ එකක් rupees වලින් ගත්තොත් අනිත් සියල්ලත් rupees වලින් තමයි ගන්න කියලා තමයි මෙතනදී කියන්නේ එකක් ඒකක වලින් ගන්නවා නම් ඉතිරි ඒවාත් ඒකක වලින්ම තමයි දැන් බලන්නකෝ multiplicative model එකේදී කියනවා in this model multiplicative of four components give the y value in here trend will take unit of y other three are simply multiplicative factors ඒ කියන්නේ සාධක විදිහටයි ගන්නෙ මේ t එක විතරක් rupees වලින් ගත්තොත් නැත්නම් unit of y වලින් ගත්තොත් ඉතිරි ඒවා සංගුණකයක් කියලා කියන්නේ මේ y එක වෙනස් වීමට බලපාන සාධකයක් විදිහට විතරයි ගන්නෙ ඒක නිකම්ම අගයක් විතරයි නිකන් හිතන්නකෝ දැන් බැරි වෙලාවට t වලට rupees දාලා s වලට rupees වලින් ගත්තොත් එහෙම rupees වලින් වැඩි වුණාම rupees වර්ග වෙනවා වර්ග රුපියල් වෙනවනේ තේරෙනවද කියන එක රුපියල් වලින් බැරි වෙලාවත් මේ ඔක්කොම රුපියල් වලට දැම්මොත් එහෙම රුපියල් වලින් වැඩි වුණාම රුපියල් වර්ග වෙනවා ඊට පස්සේ රුපියල් ඒවම හතරක් වෙනවා රුපියල් වල හතර බලයක් වෙනවා හැබැයි මෙතන t විතරක් රුපියල් වලින් අරන් scr කියන තුන මොකක් හරි ෆැක්ටර් එකක් විදියට කියන්නේ සංඛ්‍යාත්මක අගයක් දැම්මා කියලා මේ උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ රුපියල් වලින්ම අපිට හම්බ වෙනවා y කියන එක රුපියල් වලින්ම ලැබෙනවා නිකන් හිතන්නකො t කියන එකට රුපියල් 100 දානවා s එකට දෙක කියලා දානවා කියන්නකො රුපියල් 100 ගුණ කිරීම දෙක රුපියල් 200 කියලා අපිට y value එක එනවා අන්න ඒ විදියට in here trend will take the unit of y and other three simply multiplicative factors that mean just values විතරයි c s r කියන තුනම වෙන්නේ නිකම්ම values විතරයි සාධක විතරයි අරකෙදි හැබැයි ඔක්කොම ටික එකම වර්ගයෙන් වෙන්න ඕනේ additive model එකේදී එකක් රුපියල් නම් ඉතිරි ඔක්කොම ටිකත් රුපියල් වෙන්නම ඕනේ ඒකේ values විතරක් එන්න විදියක් නැහැ එතකොට මේකෙදී එකක් රුපියල් ගන්නවා නම් ඉතිරි තුන values වෙන නිකම්ම අගයන් විතරයි හරි ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා තේරුම් නැත්නම් කවුරු හරි අහන්න right ඊට පස්සේ when we compare these two model multiplicative model is better than the additive model ඒ කියන්නේ additive model එකට වඩා multiplicative model එක ගොඩක් හොඳයි කියලායි කියන්නේ අර හැම එකම අපිට අවස්ථා දෙකක් විතර දීලා මේ ගොඩක් වෙලාවදී පාවිච්චි කරන්නේ මේ ක්‍රමය කියලා කියනවනේ අන්න ඒ වගේ because most of practical data set multiplicative model suit better than the additive model එකට වඩා මේක හොඳයි කියලා කියන්නේ therefore if we are given the choice to select the model then we should select multiplicative model ඒ කියන්නේ model එක දීලා තිබ්බේ නැත්නම් අපි තෝරා ගන්න ඕනේ නැත්තේ multiplicative model එක
හැබැයි ඉතින් additive model එක use කරන්න කිව්වොත් additive model එක use කරන්න ඕනේ. When we take trend, most of the practical data set shows non-linear trend. ඒ කියන්නේ සාමාන්‍යයෙන් beta 0 plus beta 1x plus epsilon මේක තමයි සූත්‍රය. මේ සූත්‍රයේ beta 1 හොයන විදිය මුලින් කියනවා, ඊට පස්සේ beta 0 හොයන විදිය ඊළඟට කියනවා. එතකොට මුලින්ම කරන්න ඕනේ පළවෙනි ස්ටෙප් එක තමයි ඕනනම් කවුරු හරි ලියා ගන්න. පළවෙනි ස්ටෙප් එක තමයි beta 1 එක හොයන එක. දෙවෙනි ස්ටෙප් එක beta 0 හොයන එක. beta 0 හෙව්වට පස්සේ මෙන්න මේ තුන්වෙනි ස්ටෙප් එකට අපිට යන්න පුළුවන් y equal beta 0 plus beta 1x plus epsilon කියන පියවරට යන්න පුළුවන්. මුලින්ම හොයන්න ඕනේ beta 1 එක, දෙවෙනියට beta 0, ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එක හොයනවා. හරි. එතකොට මේකේ සූත්‍රවල අකුරු ටික බලා ගන්න. අපිට ඕනේ මේ amended regression formula එකේදී තව තීර දෙකක්, අලුතෙන් තීර දෙකක් එන්න ඕනේ බලා ගන්න. මෙතන time period එක අපි දා ගන්නවා 1 2 3 4 5 6 7 8 යන ආදී වශයෙන් පිළිවෙලට දා ගන්න ඕනේ. කාට විදිහටම තියලා හරියන්නේ නැහැ. ප්‍රොඩක්ෂන් එක අපිට දීලා තියෙන දත්ත ටිකමයි. ඊට පස්සේ ওই දෙක ගුණ කරලා තීරයක් ගන්න ඕනේ ty කියලා. ওই දෙක ගුණ කරලා ගන්න ඕනේ තීරයක් ty කියලා. ඊට පස්සේ t වල වර්ගය t වර්ගය. මෙතනදී මම කිව්වා t වෙනුවට x ම යූස් කරන්න කියලා. එතකොට time period එකට x කියන එක යූස් කරන්න. time period එකට x කියන එක යූස් කරන්න. මෙතන එතකොට එන්න පුළුවන් xy කියලා. එතකොට මෙතන මොකද්ද? මෙතනට ගන්න පුළුවන් x වර්ගය කියලාම ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ගණන් හදද්දි තේරෙනවා මම මේ මොකද්ද කියන්නේ කියන එක. හරි. එතකොට දැන් මේකේ බලා ගන්න beta 1 එකට එනවා මුලින්ම. beta 1 එක හොයන්න තියෙන්නේ n sigma xy. n sigma xy කියලා තියෙන්නේ. එතකොට මම මෙතනින් ලියන්න. එතකොට වඩා ලේසි ඔයාලට. t වෙනකොට මම x කියන එක යූස් කරන්නම්කෝ. මෙතන x. ඊට පස්සේ මෙතන xy. ඊට පස්සේ මෙතන x වර්ග. හරි. හිතන්න t වර්ග වෙනුවට x වර්ග කියලා ලියවිලා තියෙන්නේ. ty වෙනුවට xy කියලා ලියවිලා තියෙන්නේ. මෙතන t වෙනුවට x ලියලා තියෙන්නේ. t වෙනුවට x, ty වෙනුවට xy. මෙතන t වර්ගයට x වර්ගය තියෙන්නේ. දැන් බලන්න නෑ අලුත් වීඩියෝ එක අනුව එකයි මේ පැත්තම උගන්නගෙන යන්නේ. වෙනසක් නෑ xt වෙනස් වෙන එක විතරයි තියෙන්නේ. හරි. beta 1 එක හොයද්දී n sigma xy කියලා තියෙනවා. n sigma xy. n කියලා කියන්නේ number of period. ඒ කියන්නේ අහගන්න මේ period වල එකතුව 78 ගුණ වෙන්න ඕනේ sigma xy වලින්. sigma xy කියන්නේ xy තීරයේ එකතුව. xy තීරය කියන්නේ මෙන්න මේක. ඒක එකතුව වෙන්නේ 3958. අපි ඊළඟ පිටුවට ගිහිල්ලා බලමු. වෙන්න තියෙනවා number of period කියලා කියපුවා period ගන්න 12යි. sorry. period වල එකතුව නෙමෙයි කියන්නේ. n කියලා කියන්නේ number of period 12යි. මේ බලා ගන්නකො. period ඔක්කොම 12යි. xy තීරයේ එකතුව 3958යි. n කියලා කියන්නේ period ගාන 12යි. sigma xy කියලා කියන්නේ xy තීරයේ එකතුව 3958යි. එතකොට 12 ගුණ වෙන්න ඕනේ 3958න්. ඊළඟ එකේ උඩම තියෙනවා බලා ගන්න. මේ තියෙන්නේ n sigma ty කියන එකේ 12 ගුණ වෙනවා 3958න්. 12 ගුණ වෙනවා 3958න්. අඩු කරන්න ඕනේ මෙන්න මේක. sigma x sigma y වලින් වැඩි කරලා එන ගාන අඩු කරන්න ඕනේ. sigma x sigma y වලින්. sigma x කියලා කියන්නේ x තීරයේ එකතුව. x තීරයේ එකතුව කියලා කියන්නේ මේ time period වල එකතුව. 18 මේ 78යි. 78 ගුණ කරන්න ඕනේ sigma y වලින්. production තීරයේ එකතුව 585න්. 78 585න් එන ආගේ අඩු වෙන්න ඕනේ. ඔයාලට දැනගන්න ඕනේ ආදේශ කරන විදිහනේ. මේක විභාගයට වැදගත් වෙනවා ඈ. හොයා ගන්න බැරි වෙනවා ඒ වෙලෙට පැටලෙනවා. ඒ නිසායි කියන්නේ. n කියලා කියන්නේ period ගාන 12යි. sigma xy කියන්නේ xy තීරයේ එකතුව. මෙන්න මේක එකතුව 3958. sigma x කියන්නේ x තීරයේ එකතුව. ඒ කියන්නේ 78. sigma y කියලා කියන්නේ production තීරයේ එකතුව 585. ඊට පස්සේ n ආයෙත් n කියලා කියන්නේ 12ම තමයි. number of period sigma x වර්ගය. මෙතන බලන්නකෝ. sigma x වර්ගය කියලා කියපුවාම කෙනෙක්ට හිතන්න පුළුවන්
සිග්මා x වලම වර්ගයේද නැත්නම් x වර්ගයේ සිග්මාද කියලා. සිග්මා x වලම වර්ගයේද එහෙම නැත්නම් x වර්ගයේ සිග්මාද කියලා. මේ තියෙන්නේ x වර්ගයේ සිග්මා. ඒ කියන්නේ x වර්ගයේ තීරයේ මෙන්න මේ x වර්ගයේ තීරයේ එකතුව 650. මේ තියෙන්නේ මෙතන උඩ 650. සිග්මා x වර්ගය වෙනකොට පාවිච්චි වෙලා තියෙන්නේ 650. හරි. එතකොට බලා ගන්න මෙතන n වෙනුවට 12යි සිග්මා x වර්ගය කියන්නේ x වර්ගයේ තීරයේ එකතුව 650 ඊට පස්සේ අඩු කරනවා සිග්මා x වල වර්ගය. දැන් මෙතන සිග්මා x වල වර්ගය. සිග්මා x කියලා කියන්නේ x තීරයේ එකතුව. x තීරයේ එකතුව කියන්නේ 78යි 78 වර්ගය. එතකොට මෙතනට යූස් වෙන්න ඕනේ. එන්න ඊළඟ එකේ 78 වර්ගය කියලා දාලා ඇති. මේ තියෙන 78 වර්ගය. ගාන හදන්න ප්‍රශ්නයක් ආදේශ කිරීමේදී ආවොත් අහන්න. හරි. ඊළඟට එතකොට ඒකෙන් සූත්‍රය හදලා ඉවරලා ගාන ගන්න පුළුවන් අපිට බීටා 0 වෙන 1.0.8යි වෙලාව ඕනනම් කියන්නේ ඒක මේ වෙලාවේ හදලා යනවා නම් ඒ කියන්නේ දැන් මෙතනදී ඔයාලට ප්‍රශ්න වෙන්නේ සූත්‍ර මතක තබා ගැනීමවත් නෙවෙයි සූත්‍රයට ආදේශ කරලා පිළිතුර සුළු කරගන්න එක. ඇයි දැන් මේක ඕපන් බුක් නේ. ඕපන් බුක් වුණාම සූත්‍රය දිහා බලාගෙන ලියන්න පුළුවන්. හැබැයි සූත්‍රය දීලා සූත්‍රයට ආදේශ කරගන්න බැරි වෙන ප්‍රශ්නේ තමයි ඉන්නේ. ඒ නිසා එක ගානක් හරි හදලා යන්න. හරිද? එතකොට වෙලාව ඕනි නම් කියන්න. ඒ කියන්නේ මම විනාඩි 5ක් දීලා දැන් සමහරට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක කොහොමද හරියටම Tamanට ආදේශ කරගන්න පුළුවන්ද කියලා. ඔයා සූත්‍රය විතරක් ලියාගෙන මෙතන සූත්‍රය විතරක් ලියාගෙන තනියෙන් ආදේශ කරන්න බලන්න යන්න මේ වගුව දිහා බලාගෙන. වෙලාව ඕන නම් කියන්න බීටා 1 හොයන්න. සූත්‍රය හදන්න වෙලාව ඕනේද? ඉක්මන කියන්න. ආදේශ කරලා උත්තරේ ගන්න වෙලාව ඕනේද කොම්පොනන්ට් එක හොයන්න බීටා 1 එකේ. ඉක්මනට කියන්න. කාටවත් ඕන නැත්නම් යන් ඉස්සරහට ප්‍රශ්න නැහැ මට. නියමිතතාවයෙන් පෙනියන්නේ වෙලාව අවශ්‍ය නොවන බවයිනේ. හරි. එහෙනම් කියාගෙන යනවා. ආදේශ කරද්දී සමහර විට ප්‍රශ්නයක් ආවොත් අන්න ඒක බලමු ඉස්සරහට. රයිට්. එතකොට බීටා 01 බලා ගන්න. බීටා 01 තියෙන්නේ සිග්මා y බෙදීමෙන්. සිග්මා y කියන්නේ y තීරයේ එකතුව ප්‍රොඩක්ෂන් එකේ එකතුව 585යි 585 බෙදෙන්න ඕනේ. n කියලා කියන්නේ number of period ගාන 12යි. ඊට අඩු කිරීම බීටා 1 වලට අර කලින් ගානේ හොයාගත්ත ගාන දාන්න ඕනේ. බීටා 1 වලට මෙන්න මේ ආපු ගාන. මේ බලන්නකො. බීටා 1 වලට එනවා 1.087ක්. එතකොට මෙතනට ආදේශ වෙන්න ඕනේ 1.087. මේ ආදේශ කරලා තියෙනවා බලන්න. 1.087 අනිත් ටික නම් අවුලක් නැහැ ඔයාලට දා ගන්න පුළුවන්. මෙන්න සිග්මා x වලට දානවා x තීරයේ එකතුව 78යි n වෙනුවට දානවා number of period 12යි. හරි. ඕක තමයි එතකොට සූත්‍රය. එතකොට අවසානයේ එනවා අපිට මේ වගේ සූත්‍රයක්. ට්‍රෙන්ඩ් එක හොයන්න පුළුවන් beta 0 plus beta 1t plus epsilon. epsilon කියලා කියන්නේ trend model if it is linear. මේ මොකද epsilon කියලා කියන්නේ බලා ගන්න. epsilon කියලා කියන එක අපි සැලකීමකට ගන්න ඉස්සරහට කතා කරන epsilon කියන්නේ මොකක්ද කියලා. ඒක සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ මේ ට්‍රෙන්ඩ් එක හොයද්දි. හරි. එතකොට මම කතා කරනවා ආයසරයක් දැන් මේ වෙනකන් උගන්වපු ටික අහගන්න. time series data වල වෙනස් වීමට බලපාපු සාධක හතරක් තිබ්බා. trend එක, seasonal component එක, cyclical component එක සහ regular මොකද්ද residual component එක. residual component එක. ඒ ටිකෙන් මුලින්ම අපි කතා කරනවා trend එක ගැන. trend එක ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි linear, non linear. linear එකේ නැත්නම් linear trend එකේ formula එක හොයන්න අපි use කරනවා amended regression formula එක. amended regression formula එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන amended regression formula එක මේක use කරලා අපිට හොයන්න පුළුවන් trend එක. ඒක තමයි මේ අවසානයේ අපිට එන්නේ. මේ බලන්න. අවසානයේ එනවා trend එකේ formula එක t equal 41.68 ධන 1.087යි t. එතන t කියලා අකුරක් තියෙනවා. මෙතන t වෙනකොට දැන් දාන්න ඕනේ ඔයාලා x කියලා. ඒ කියන්නේ amended regression formula එක use කරනවා x කියලා දාන්න. plus epsilon සලකා බලන්නේ නැහැ. දැන් අපිට ඊළඟ පීරියඩ් වල ඒ කියන්නේ 2020 කාර්තු වල ප්‍රොඩක්ෂන් එක හොයන්න පුළුවන්. 2020 කාර්තු වල ප්‍රොඩක්ෂන් එක හොයන්න පුළුවන්. එතකොට මතක තියාගන්න මෙන්න මේක. මෙතන දැන් ටයිම් පීරියඩ් එක 1 2 3 4 5 6 7 8 9 යන ආදි වශයෙන් යනවනේ. දැන් 12න් ඉවර වෙලා තියෙන්නේ. එතකොට 2020 පළවෙනි කාර්තුව හොයද්දී 13 වෙනි පීරියඩ් එකේ තමයි නැත්තම් t වෙනුවට 13 තමයි ආදේශ වෙන්න ඕනේ. t වෙනුවට 13 ආදේශ වෙන්න ඕනේ. මේ බලන්න.
T වෙනුවට 13 ආදේශ වෙලා තියෙන්නේ. එතකොට 2020 දෙවෙනි කාර්තුව නම් 14. 2020 තුන්වෙනි කාර්තුව නම් 15. 2020 හතරවෙනි කාර්තුව නම් 16. ඔන්න විදියට ආදේශ කරලා ගුණ කරලා නැත්නම් සුළු කරලා උත්තරේ හොයන්න පුළුවන් ට්‍රෙන්ඩ් එක ફોකාස්ට් කරා 55යි 56යි 57යි 59යි අනාදී වශයෙන් වෙනස් වෙනවා. ඔන්න ලීනියර් ට්‍රෙන්ඩ් එක මොකද ප්‍රොඩක්ෂන් එක ફોකස් කරන විදිය. ට්‍රෙන්ඩ් එක ફોකස් කරන විදිය. හරි. ඒකේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ඔතන එනකම් ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නව නම් අහන්න. ට්‍රෙන්ඩ් එක ફોකස් කරා. ලීනියර් මෙතඩ් එකේ. ඊළඟ කතා කරන්න තියෙන නන් ලීනියර් එක. හරිද? ප්‍රශ්න නැද්ද කාටවත්? ඒකම අර මේ T වෙනුවට X දාන්නයි කියලා කිව්වේ අලුතෙන් සර් කියපු එකක්ද? අර අලුතෙන් වීඩියෝ එකක් ඇවිල්ලා තියෙනවලු ඒකේ T වෙනුවට X යූස් කරලාමලු හදලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක කෝක දැම්මත් ලකුණු දෙයි. ඒක X හරි T හරි දෙක ඉතින් අකුර හින්දා ලකුණු නම් කපන්න නැති වෙයි. ඒක චුට්ටක් බලන්න මම හරියටම දන්නේ නැහැ. එකක් කියපු එකක් ඈ. අලුත් වීඩියෝ එක මම එක වීඩියෝ එකක් බලලා නැහැ. ඒ නිසා දන්නේ නැහැ. හරි. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. XT විතරනේ වෙනස් වෙන්නේ. ඒක නිකමට බලන්න කලින් හරි අහලා හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ඒක. X වෙනුවට X ද දාලා තියෙන අලුත් වීඩියෝ එකේ බලපු කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි නැද්ද? හරි. හරි. මේ ඒක දන්න කෙනෙක් ඉන්නවද කවුරු හරි? හරි X වෙනුවට T දැම්මත් ඒක අවුලක් වෙන්නේ නැති වෙයි. උගන්වලානේ තියෙන්නේ කොහොමත් ඉතින් ඒක මේ අඩු කරන්නේ නැති වෙයි. X වෙනුවට T දාලා හරි X ම හරි යූස් කරලා දාන්න. ප්‍රශ්නයක් නැහැ ඒක. ඊළඟට අපි කතා කරමු තව ඒ જાතියේම ගානක් තියෙනවානේ. තව ඒ જાතියේම ගානක් තියෙනවා. ඒ ගානත් කතා කරලා එමු. මේ මෙතන තියෙනවා හරි. එතකොට exercise 1 the below given table gives the quarter sales of an article in 1000 unit. Assume the trend to be linear. Find the trend model and forecast trend for year 2020. හරි ඔය ටික දීලා තියෙනවා හැම පිටින්ම T එක දීලා තියෙනවා Y එක දීලා තියෙනවා මේ ඊට පස්සේ අපිට ගන්න ඕනේ තව තීර දෙකයි මේ ට්‍රෙන්ඩ් එක ෆෝම් අහගන්න හොඳට අතන හතරක් තිබ්බා ට්‍රෙන්ඩ් එකයි සීසනල් එකයි සයික්ලිකල් එකයි ඊට පස්සේ රෙසිඩුවල් එකයි ඔතන ට්‍රෙන්ඩ් එක ફોකස් කරද්දී එන්න ඕනේ තව තීර දෙකයි TY එකයි T වර්ගයයි නමුත් ඕක සීසනල් ෆැක්ටර් එක හොයද්දි නැත්නම් සීසනල් කම්පෝනන්ට් එක හොයද්දි තව තීර දෙකක් ඇඩ් වෙනවා ඒක ඉස්සරහ ගානකදී කියලා දෙනවා මතක තියාගන්න ට්‍රෙන්ඩ් එක හොයද්දි එන්න ඕනේ තීර දෙකයි ඒ තීර දෙක තමයි මෙතන තියෙන්නේ හරිද දැන් T තීරය තියෙනවා Y තීරය තියෙනවා TY ගුණ කරලා TY තීරය T වර්ගය අරන් තියෙනවා T වර්ග තීරය අරන් තියෙනවා හරි එතකොට ඊළඟට ඔන්න ගානේ මුලින්ම β1 හොයන්න ඕනේ අපි කිව්වනේ β1 එක හොයලා β0 එකට β1 ආදේශ කරලා ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක ගන්න ඕනේ β0 β1t epsilon right ඒ විදිහට එතකොට මෙතන බලන්න මම ගන්න ආදේශ කරපු විදිය කියන්නේ ඒකනේ වැදගත්ම දේ මෙතන n වෙනුවට දානවා මෙන්න මෙතන තියෙන n වෙනුවට දානවා number of period ගාන ඊළඟ මේකේ තියෙනවා number of period ගාන මෙතන මේ 1 2 3 යනාදී වශයෙන් ගිහිල්ලා ඉවර වෙන්නේ 16න් එතකොට 16 කියලා තමයි n වෙනුවට පාවිච්චි වෙන්න ඕනේ ඒක තමයි මෙතනදී 16 කියලා පාවිච්චි කරලා තියෙන්නේ ඊළඟට sigma ty කියලා කියන්නේ ty තීරයේ එකතුව sigma ty කියන්නේ ty තීරයේ එකතුව බලන්න ty තීරයේ එකතුව මෙන්න ty තීරයේ එකතුව 7509.5යි දැන් මේ ටික ගද්දි අර ක්‍රමයක් තියෙන එක කාට හරි ඕනේද අර කියන්නේ දැන් මේක ගුණ කරන්න ඕනේ මේක ගුණ කරන්න ඕනේ මේ දෙක ගුණ කරනවා මේ ඔක්කොම ගුණ කරලා මේ ty තීරයේ එකතුව ගන්නත් එපා ආයේ මේ ටික ගන්න එපා මුල් ඉදාකට මේක එකපාර කැල්ලකින් ගන්න පුළුවන් මෙතන අගය ගුණ කර යද්දී අවසාන උත්තරේ එකපාරම ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අර m+ ගන්න එකක් මම කලින් සැරේ කියලා දුන්නේ ඒක ඕනේ කෙනෙක් ඉන්නවද ඉක්මනට කියන්න දැන් මම කියලා දෙන්න හා right පොඩ්ඩයි නේ මම නිකමට ඔව්
හරි මේ මම නිකමට ගණන් ටිකක් දාන්න දැන් මේකම ගහලා බලමුකෝ පටස් ගාලා නේ. ඔය වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේ ගන්නව කැල් එක. උඩගෙන මම කැල් එක. හරි ඒක අලුත් එකේ එහෙම එකක් නැහැලු. හරි. එතකොට ටීම පාවිච්චි කරන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. x වෙනවට ටීම පාවිච්චි කරන්න. එතන වෙනස් වෙන්නේ x වෙනවට ටීමයි. හරිද? right. ඒ කියන්නේ මෙතන time period එක වෙනවට ටීම use කරන්න. simple regression මේකම තමයි. මොකද simple regression අන්න simple regression formula එක බලා ගන්න. මේ දෙකම එක හා සමානයි. මේකයි එක හා සමානයි. මෙතන x වෙනවට t use වෙන එක විතරයි වෙනස් වෙන්නේ. x වෙනවට t කියලා දැම්මේ මෙන්න මෙතන මේ time period එකට t කියලා දාපු හින්දා time period එකට t කියලා දැම්ම හින්දා එතන අර independent variable එකයි dependent variable එකයි සාමාන්‍යයෙන් x එකනේ independent variable එක ගන්න. එතකොට time period එක වෙනස් වෙද්දී production එක කොහොමද වෙනස් වෙන්නේ? t කියලා කියන්නේ independent variable එක. ඉතින් t කියලා use කරන්න. x t කියලාම use කරන්න. හරි. m+ ගාන එක අහගන්න. m+ ගහන්න මෙන්න මෙහෙමයි. මේකේ අපි ලේසි එකක් ගමු. මේක ගන්නවට වඩා පොඩ්ඩක් තියෙන එකක් නැද්ද? මේක පොඩ්ඩයි තියෙන්නේ. මේක බලන්නකො. මේක උත්තරේ වැරදි එහෙම නැතුව එදිනේ. right. එකක් මොකක් හරි වැරදි උත්තරයක් තිබ්බා මට මතක නැහැ කොහොමද කියලා. right. හරි මේකේ බලා ගන්න. කැල් එක අරන් කැල් එක ක්ලියර් කරගෙන ඉන්න මුලින්ම. කැල් එක ක්ලියර් කරගන්න දන්නව නේද? fx 991 ms එකේ නම් කැල් එක ක්ලියර් කරන්නේ මුලින්ම shift එක ගහ mod එක ගහලා shift එක mod එක 3 අර all කියලා තියෙන්නේ 3 ගහලා සමාන ලකුණ ගන්න. shift එක mod එක 3 සමාන ලකුණ. එතකොට කැල් එක ක්ලියර් වෙනවා. උඩ ඇති d කියලා අකුරක් වැදිලා ඉඳලා තියෙන්න ඕනේ. ඊට පස්සේ බලා ගන්න මේ මෙතන time period එක එකනේ තියෙන්නේ. production එක y නේ තියෙන්නේ. එතකොට 1 42න් ගුණ වුණාම බලා ගන්න 1 42න් ගුණ වුණාම ty එක එනවා. හරිද? ආගන්න ගහන විදිය 1 ගුණ කිරීම 42 කියලා ගහලා 1 ගුණ කිරීම 42 කියලා ගහලා m+ එක ගන්න. 1 ගුණ කිරීම 42 m+ 1 ගහන්න. එතකොට එනවා උත්තරේ 42 කියලා. ඊට පස්සේ සමාන ලකුණු ගහන්න යන්න එපා. ආයසරයක් 2 ගුණ කිරීම 41 කියලා ගහන්න. 2 ගුණ කිරීම 41.
ආයෙ m ප්ලස් ගහන්න. එතකොට එනවා 82 කියලා. අපිට එතකොට මේ තීරයේ පුරවගෙන යන්න පුළුවන්. 42 82 කියලා ආවා. තුන්වෙනියට ආපහු 3 ගුණ කිරීම 52 m ප්ලස්. 3 ගුණ කිරීම 52 m ප්ලස්. ඒ විදිහට පල්ලට 12 ගුණ කිරීම 48 m ප්ලස් දක්වාම එන්න. 4 ගුණ කිරීම 39 m ප්ලස්. 5 ගුණ කිරීම 45 m ප්ලස්. 6 ගුණ කිරීම 48 m ප්ලස්. 7 ගුණ කිරීම 61 m ප්ලස්. 8 ගුණ කිරීම 46 m ප්ලස්. 9 ගුණ කිරීම 52 m ප්ලස්. 10 ගුණ කිරීම 51 m ප්ලස්. 11 ගුණ කිරීම 60 m ප්ලස්. 12 ගුණ කිරීම 48 m ප්ලස්. ඊට පස්සේ දැන් අන්තිමට m ප්ලස් එක ගැහුවට පස්සේ 576 කියලා ඉතිරි වෙලා තියෙනවානේ. ඒ 576 කියලා කියන්නේ 12ක් 48 යගය. ඊට පස්සේ ඒ m ප්ලස් එක කෙලින්ම කෙරවලේ වම් පැත්තේ තියෙනවා RCL කියලා එකක්. RCL බටන් එක එකපාරක් ඔබලා ආයෙත් m ප්ලස් එක ඔබන්න. එතකොට එනවා 3958යි කියලා. එතකොට එනවා 3958යි කියලා. හරිද? තව ඕන කෙනෙක් ඉන්නවද? හරි ගියාද? ඕන කෙනෙක් ඉන්නවද? ඊට පස්සේ ගණන් හදද්දී මතක ඇතුව මේ මොකද කැල් එක ක්ලියර් කරලා ගාන හදාගෙන යන්නේ නැහැ. shift එක mod එක 3 සමාන ලකුණ. shift එක mod එක 3 සමාන ලකුණ ගහලා normal විදියට ගානන් හදාගෙන යන්න. ඊට පස්සේ ගහද්දී අනිවාර්යෙන් කැල් එක ක්ලියර් කරගෙන ඉන්න. ඕන කෙනෙක් ඉන්නවද? අවසරයක් කියලා දෙන්න. නෑ right. ඊට පස්සේ අපි එක්සැම්පල් එකට ආවිල්ලා තිබ්බ එක්සර්සයිස් එකට. එක්සර්සයිස් එකේ හරි ආදේශ කරන විදිය n කියලා කියන්නේ පීරියඩ් ගාන මේකේ තියෙනවා 16ක්. එතකොට n වෙනුවට 16 ආදේශ වෙනවා. ඊට පස්සේ සිග්මා ty මේ මෙතන තියෙනවා සිග්මා ty කියලා. මේ මෙතන සිග්මා ty කියන්නේ ty තීරයේ එකතුව. ty තීරය අපිට ගන්න පුළුවන් එකතුව 7509.5යි. සිග්මා y කියලා කියන්නේ මේ ටික. සිග්මා y කියලා කියන්නේ t තීරය එකතුවයි y තීරය එකතුවයි ඔය දෙක ಗುಣ වෙන්න ඕනේ. t තීරය එකතුවයි y තීරය එකතුවයි ඔය දෙක ಗುಣ වෙන්න ඕනේ. t තීරය එකතු වෙනවා 136යි y තීරය එකතු වෙනවා 782.2. 136 782.2 ගුණ වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන n කියලා කියන්නේ number of period 16ම තමයි. sigma t වර්ගය කියලා කියන්නේ මෙතන t වර්ගයේ තීරයේ එකතුව. t වර්ගයේ තීරයේ එකතුව. t වර්ගයේ තීරයේ තියෙනවා මෙතන මේ t වර්ගයේ තීරයේ තියෙන 1496ක්. ඒක එකතුව 1496. t වර්ගයේ තීරයේ එකතුව 1496. ඒක ආදේශ කරන්න ඕනේ මෙතෙන්ට 16 ගුණ කිරීම 1496 කියලා තියෙනවා මෙතන. ඊට පස්සේ සිග්මා t වල වර්ගය. සිග්මා t වල වර්ගය කියලා කියන්නේ මෙතන t තීරයේ එකතුව තමයි සිග්මා t කියලා කියන්නේ. t තීරයේ එකතුව තමයි සිග්මා t කියලා කියන්නේ. සිග්මා t වර්ගය කියන්නේ ඕනි 136 වර්ගය කියලා යූස් වෙන්න ඕනේ. එතකොට උත්තරේ නේ එක මෙන්න මේකට ආදේශ කරලා ඉවරලා හොයනවා ෆෝමියුලා එක. ෆෝමියුලා එක හොයලා ඊළඟ අවුරුද්දේ ක්වාටර්ස් වල ට්‍රෙන්ඩ් එක ફોකස් කරනවා. මේ මෙතන තියෙන epsilon කියන එක epsilon is used to show difference between actual trend value and the model trend value. ඒ කියන්නේ used to show difference between actual trend value and the model trend value. මොකක්ද දෙයක් කියලා කියනවා. ඒක ඇහුවොත් එහෙම ලියා ගන්න දන්නේ නැහැ මම ලොකුට. right. ඒක ගණන් ගන්නේ නැහැ කොහොම හරි epsilon කියන එක මේ trend එක focus කරද්දී. හරිද? ඒ කියන්නේ actual එකයි show difference between actual trend value and the model trend value. ඇත්තම සත්‍ය trend එකයි model එකේ trend value එක අතර වෙනස වෙන්නේ නැති epsilon කියලා කියන්නේ. හරි. ඊළඟට trend එක හරි. ඔන්න trend එක linear trend එක යටතේ අපි ආගේ කරා එම තමයි නැවතවතාවක් මෙතන තියෙන්නේ. මේ ටික
තමයි තියෙන්නේ focus කරන්නේ ඒක non linear trend එක focus කරද්දී අපි use කරන method is non linear we use the moving average technique to find the trend එක හොයන්න අපි පාවිච්චි කරනවා moving average method එක මේ moving average method එකේදී මම කියාගෙන යනවා ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අහන්න හරි year එක තියෙනවා time period එක තියෙනවා sales දීලා තියෙනවා moving average use the following data and find the 3-point moving average බලන්න 3-point average moving method එක කොහොමද use කරන්නේ කියන එක අපිට දෙන්නේ year එකයි time period එකයි sales ටිකයි year එකයි time period එකයි sales ටිකයි තමයි අපිට දෙන්නේ moving average method එකේදී දැන් 3-point moving average method use කරන්න කියලා දීලා තියෙනවානේ එතකොට 3-point කියලා කියන්නේ තුනක් එකතු කරලා එකතුව ඉස්සරහින් දාන එක ඒ කියන්නේ මේ ටික බලන්න ඔන්න ඔය ටික 47යි 43යි 55යි එකතුව තමයි 145 කියලා කියන්නේ ඊට පස්සේ ඊළඟ තුනේ එකතුව ඒ කියන්නේ 43යි 55යි 44යි එකතුව තමයි 142 කියලා කියන්නේ ඔය විදිහට තුන එකතු කරලා එකතුව දාන එක තමයි moving total එක 3-point moving total එක කියලා කියන්නේ ඒක ඊට පස්සේ ඕක average කරන්න නම් හොඳට අහගන්න මේ කියන එක ඕක average කරන්න නම් දැන් අපි තුනක් එකතු කරලානේ ඔය අගේ ගත්තේ තුනක් එකතු කරලානේ අගේ ගත්තේ මේ තුන පළවෙනි තුන එකතු කරලා තමයි 145 ගත්තේ ඒක average කරන්න 145 බෙදන්න ඕනි තුනෙන් එතකොට එනවා 48.3 කියලා 145 බෙදන්න ඕනි තුනෙන් එතකොට එනවා මොකද්ද මෙතන වෙන්නේ 3-point moving average එකේදී production අගයන් තුනක් එකතු කරලා උත්තරේ දාලා ඒකට කියනවා moving total කියලා ඒක තුනෙන් බෙදනවා moving average කරන්න moving total එක moving average කරන්න තුනෙන් බෙදනවා හැමතැනම තුනෙන් නෙවෙයි හැමතැනම තුනෙන් නෙවෙයි ඔතන 3-point moving average ඉඳ තමයි තුනෙන් බෙදන්නේ බැරි වෙලාවත් 5-point moving average එකක් නම් පහෙන් බෙදනවා right හරි එතකොට අපිට එනවා moving average එකේ අගය බෙන් දෙන අග කෙලවරේම moving total කියන්නේ මොකක්ද කියලා 3-point moving total කියලා දෙන්නේ 3-point moving total those values fall into season 3-point moving average 3-point moving average කියලා දෙන හරිය MA කියලා කියන්නේ moving average කියලා දෙන ඊට පස්සේ දැන් example එකක් දීලා තියෙනවා according to the above example find the 5-point moving average දැන් බලන්නකෝ ඔතනදී පහක් එකතු කරලා එක අගයක් ගන්න තියෙන්නේ මේ බලන්න මෙන්න මේ පළවෙනි පහේම එකතුව තමයි මැද්දට දාන්නේ එතකොට මතක තියාගන්න හරි මැද්දට දාන්නේ ඒ පහ මැද්ද අගයක් තියෙනවනේ ඔත්තේ සංඛ්‍යා සියල්ලේ මැද අගයක් තියෙනවනේ 47 43 55 44 52 කියන සංඛ්‍යා පහේ මැද තියෙන අගය තමයි 55 කෙලින් තමයි උත්තරේ දාන්න ඕනේ ඔය පහේ එකතුව දානවා 55 ඉස්සරහින් එතකොට එනවා 241යි කියලා මේ 241 පහෙන් බෙදපුවාම 48.2 කියලා එනවා 5-point moving total එකයි 5-point moving average එකයි ඊට පස්සේ ඊළඟ පහ එකතු කරලා 44 ඉස්සරහින් දානවා 250යි 250 පහෙන් බෙදපුවාම 50යි කියලා එනවා හරිද ඔය විදිහට පහ එකතු කරලා පහෙන් බෙදනවා පහක් එකතු කරනවා පහෙන් බෙදනවා පහක් එකතු කරනවා පහෙන් බෙදනවා දාන්න ඕනේ පහේ මැද්ද අගය ගන්න මැද අගය ගාව ඉස්සරහින් තමයි අගය දාන්න ඕනේ හරි එතකොට 3-point moving average එක හරි 5-point moving average එක හරි එතකොට ඔය තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ඒ කියන්නේ 3-point කියලා කියන්නේ 3 කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යා 5-point කියන්නේ 5 කියන්නේ ඔත්තේ සංඛ්‍යා 7-point moving average නම් 7 කියන්නේ මේ ඔත්තේ සංඛ්‍යාවක් 9-point moving average මෙතන නම් 9 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් right ඊට පස්සේ 11 point නම් 11 කියන්නේ ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ මොනවද කියලා මතකයි නේ ඉතින් ආයි කියන්න ඕනේ නැහනේ එතකොට ඔය ඔත්තේ සංඛ්‍යාවල හරි මැද්දේ ගානට අපිට දාන්න පුළුවන් අගයන් හරි මැද්දේ දාන්න පුළුවන් අගයන් තව ලක්ෂණයක් තියෙනවා මේ ඔත්තේ සංඛ්‍යාවල losing point ගාන මොනවද මේ losing point කියන්නේ losing point කියන්නේ මෙන්න මේක බලා ගන්න losing point කියලා කියන්නේ දැන් අපේ data set එකේ sales තිබ්බනේ මේ ටික quarter 1 එකට තිබ්බා quarter 2 එකට තිබ්බා quarter 3 තිබ්බා මේ ඔක්කොගේම තිබ්බා එතකොට දැන් මෙතන moving total එක ගද්දි නැත්නම් moving average එක ගද්දි මෙන්න මෙතන 47 ඉස්සරහින් ඒ පාට පේන්නේ නැනේ 47 ඉස්සරහින් අගයක් නැහැ 43 ඉස්සරහින් අගයක් නැහැ ඉතිරි ඒවා අගයන් තියෙනවා නේද ඉතිරි ඒවා අගයන් තියෙනවා 97 ඉස්සරහිනුත් නැහැ ඔතන එතකොට
losing point කියලා කියන්නේ උන් කොහොම අගයන් දාන්නේ නැති ස්ථාන තියෙනවා හතරක් තියෙනවා. එතකොට 5 point moving average වල losing point 4යි. ඒ කියන්නේ එකක් අඩු අගය. දැන් 3 point moving average method එකට යන්න බලන්න. මෙතන 3 point average method එක. මෙතන 3 point average method එකේදී මේ 47 ඉස්සරහින් අගයක් නැහැ. 57 ඉස්සරහින් අගයක් නැහැ. 3 point උනහම 3න් එකක් අඩු කරපුවාම දෙකක් losing point ඇවිල්ලා තියෙනවා. දෙකක් losing point ඇවිල්ලා තියෙනවා. එහා පැත්තේ 5 point moving average method කියපුවාම 5 point moving average method කියපුවාම 1යි 2යි 3යි 4යි. පහෙන් එකක් ගියාම 4යි. එතකොට losing point 4ක් තියෙනවා. losing point 4ක් තියෙනවා. දැන් තේරෙන්න ඕනේ ඔත්තේ සක් අඩු කරා නම් හරි. 7ක් නම් 6ක් losing. 5ක් නම් 4ක් losing. 3ක් නම් 2ක් losing point වෙනවා. ඒක තමයි මේ යට note එකේ කියන්නේ. බලා ගන්න. if n is odd number, if n is odd number, ඒ කියන්නේ time period එක odd number එකක් වෙනවා නම් if we have given n point moving average, we will be losing n minus 1 number of point. ඒ කියන්නේ n එකෙන් එකක් අඩු කරපුවාම එන අගේ තමයි losing point වෙන්නේ. මේ දෙන්නේ 7 point moving average method එකේ losing point ගාන 7න් එකක් ගියාම 6යි කියලා තමයි උතන කියන්නේ. ඉරට්ටේ සංඛ්‍යාවක නම් ඒ දෙක සමාන වෙනවා. අපි ඉස්සරහට යන්කෝ බලන්න. හරි. මේ මෙතන තියෙනවා use the following data and find the 4 point moving average method. 4 point moving average method එක හොයන්න කියලා තියෙනවා. උතන දැන් 4 point moving average method එක කියලා කියපුවාම 4 point කියලා කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. අන්න ඉරට්ටේ සංඛ්‍යාවක moving average method එක දැන් 4 point කියලා කියපුවාම කීයක් එකතු කරලාද අපි අගේ දාන්න ඕනේ? 4ක් එකතු කරලානේ අගේ දාන්න ඕනේ. මෙන්න පළවෙනි 4 එකතු කරලා අගේ දාලා තියෙනවා. පළවෙනි 4 එකතු කරලා අගේ දාලා තියෙනවා 189යි. මතක තියාගන්න ඉරට්ටේ සංඛ්‍යාවක් ආපුවාම නම්බර් මොකද්ද? පොයින්ට් ගාන ඉරට්ටේ සංඛ්‍යාවක් ආපුවාම අපිට ගානට මැද්දට දාන්න බෑ සංඛ්‍යාවල අගයන්. හේතුව තමයි ඉරට්ටේ සංඛ්‍යාවල මැද අගයක් නැහැනේ. ඔත්තේ සංඛ්‍යාවල නම් මැද අගයක් තියෙනවා. ඉරට්ටේ සංඛ්‍යාවල මැද අගයක් නැහැ. ඒ නිසා මේ ඉරට්ටේ සංඛ්‍යාවක moving average method එකක් දුන්නොත් අපි රූලක් කර රූලක් තමයි මේ අගයන් ලියා ගන්න ඕනේ. දැන් කවුරු හරි A4 කොල එක ලියනවා නම් ඉතින් රූල කියන එක තේරෙනවන්නේ. රූල්ම තියෙන්න ඕනේ නැහැ. ඒකේ රූලක් කර රූලක් ලියන්න ඕනේ. හේතුව මැද්දටත් මේ අගයන් එනවා. හරිද? එතකොට ඔන්න බලන්නකෝ මේ 44යි 55යි 43යි 47යි කියන සංඛ්‍යා හතර මැද්දේ මම චුට්ටක් zoom කරන්නම් ඔයාලට පේන්න ඕන නිසා මෙන්න මෙතන බලන්නකෝ මේ හතරේ එකතුව මෙන්න මේ හතරේ එකතුව තමයි 189 කියලා දාලා තියෙන්නේ 189 කියන සංඛ්‍යාව ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ මැද්දට සංඛ්‍යාවල මැද්දට ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ ඊළඟ හතර ගත්තට පස්සේ මෙන්න ඊළඟ හතර මේ හතරේ එකතුව දාලා තියෙන්නේ අර මැද්දට හරි මැද්ද බලලා ඉවරලා ගන්න. ඒක රූලක් මැද්දට තමයි එන්නේ. ඒ කියන්නේ මේ මොකද්ද සංඛ්‍යා දෙකක් අතර පරතරයට තමයි වැටෙන්නේ. හරි. ඒතර 4 point moving total එක හොයන්න ඔයාලට පුළුවන්. 4 point moving total එක හොයන්නේ හතරක් එකතු කරලා අගේ දැම්මා. අගේ දාන්න ඕනේ. එතකොට රූලක් අර රූලක් ගියාම හරි මැද්ද හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේ 4 point moving total එක ගත්තට පස්සේ අපිට intermediate step එකක් use කරන්න වෙනවා. intermediate step එකක් use කරන්න වෙනවා. මොකක්ද මේ intermediate step එක? අතරමැදිව use කරන්න වෙන step එක. 4 point moving total එක ගත්තට පස්සේ ඒකට 2 point moving total එකකුත් දාන්න ඕනේ. ආයෙ නැවත දෙක එකතු කරනවා. මෙන්න බලන්න. පළවෙනි හතර එකතු කරපුවාම 189යි. පළවෙනි හතර එකතු කරපුවාම 189යි. ඊට පස්සේ ඊළඟ හතර එකතු කරපුවාම 194යි. මේ 189 194ත් එකතු කරලා ගන්නවා 383ට. මේ ඉන්ටර්මීඩියට් ස්ටෙප් එක යූස් කරන්නේ හේතුව තමයි මම දන්න විදිහට හරියට දන්නේ මම හිතන්නේ එහෙමයි. මේ දැන් 189 කියන එක ඇත්තටම අපේ ටයිම් පීරියඩ් එකක් මැද්දේ නෙවෙයිනේ වැහිලා තියෙන්නේ පේනවද? ටයිම් පීරියඩ් එකක් මැද්දේ නෙවෙයි මේ 189 කියන එක වැහිලා තියෙන්නේ. එතකොට ටයිම් පීරියඩ් එකට ගන්න ඕනේ නිසා 194 189ත් එකතු කරලා මේ විදිහට 383 කියලා දානවා. දැන් මේ 383 කියන එක ටයිම් පීරියඩ් එකකට ගන්නට අයිති වෙනවා.
intermediate step එකක් දාන්න ඕනේ. හරිද? 4 point moving total එක ඊට පස්සේ 2 point moving total එක. දැන් මේ එන අගය බෙදන්න ඕනේ average කරන්න. හොඳට අහගන්න. බෙදන්න ඕනේ average කරන්න. කීයෙන්ද බෙදන්න ඕනේ? එතකොට උතන ප්‍රශ්නේ. කීයෙන්ද බෙදන්න ඕනේ? උතන බෙදන ගාන තීරණය කරන්නේ මෙන්න බලා ගන්න. මෙතන ගත්තේ අපි 4 point moving total එකක්නේ. මෙතන ගත්තේ 2 point moving total එකක්නේ. ඔය දෙකේ ගුණිතය 4 වරක් 2 8යි. 8ෙන් තමයි මේ 383 කියන එක බෙදන්න ඕනේ. ආයෙසරක් කියනවා 4 point moving total කියන්නේ 4 එකතු කරලා අගේ දාන එක. ඒක එන්නේ time period එකකට නෙවෙයි මැද්දකට. ඒ නිසා අපි intermediate step එකක් use කරනවා. ඊළඟ දෙක එකතු කරලා අගේ දානවා. එතකොට time period එකකට ගන්නට හම්බ වෙනවා. ඔන්න 4 point moving total එකයි 2 point moving total එකයි ගන්නවා. ඒ 2 point moving total එකෙන් එන අගය බෙදන්න ඕනේ average කරන්න මෙන්න මේ step දෙකේ පළවෙනි step එකයි දෙවෙනි step එකයි 4 point moving total එකයි 2 point moving total එකයි දෙකේ ගුණිතයෙන් බෙදන්න ඕනි. එතකොට 4 වරක් 2 8යි 383 8ෙන් බෙදපුවාම එනවා 47.875 කියලා. හරිද? ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඒ විදිහට ඉතිරි ටිකත් කරගෙන යනවා. 4ක් එකතු කරනවා මුළු දෙක එකතු කරනවා දෙකෙන් බෙදනවා ඔය විදිහට. හරිද? මේ දෙන්නේ අර 8ෙන් බෙදන්න හේතුව බලන්නකෝ. pieces 8ක් එකතු අර 4 වරක් 2 8 ගත්තේ කොහොමද කියන එක තමයි මෙතන දෙන්නේ. මේ 4 439 8ෙන් බෙදනවා 54.875 හේතුව තමයි because 439 is contribution of 8 pieces. 8 pieces වල contribution එකක් තියෙනවා. ඇත්තනේ 8 pieces වල contribution එක ගත්තේ කොහොමද අපි? මේ බලන්නකෝ. මෙතන 189 හැදිලා තියෙන්නේ 4ක. ඒ කියන්නේ pieces 4ක එකතුවකින් 47 43 55 44 කියන 4ෙම එකතුවෙන් 194 හැදිලා තියෙන්නේ 43 55 44 52 කියන pieces 4ෙන්. ඔය දෙකේ එකතුවනේ මෙතනට යන්නේ. ඒ කියන්නේ pieces 8ක් නේ ඔක්කොම. ඒ pieces 8 හින්දා තමයි average කරන්න 8ෙන් බෙදන්නේ. දැන් තේරෙන්නේ නැති කියලා හිතනවා මම. සාමාන්‍යව ගුණ කරපුවා වෙනවා. By using moving average technique we will be getting the values of trend not the model. හරි. ඔන්න එතකොට 4 point moving average method එක. දැන් අපි මේකෙන් කොහොමද trend එක focus කරන්නේ බලමු. මෙතන කියනවා තව කතන්දරයක් බලන්න. 4 point moving total moving average these values are not falling into season. season එකට වැටෙන්නේ නැති හින්දා අර මං කීවේ ගානට වැටෙන්නේ නැති නිසා intermediate step එකක් use කරනවා 2 point moving total එකට. To make those values fall into season can be 6 moving total 8 moving total etc. Any even number එකට use කරන්න පුළුවන් immediate step එක විදිහට 2 point moving total එක. ඒ කියන්නේ 6 8 10 12 14 16 යන ඉරට්ටේ සංඛ්‍යාවල moving total එකක් ආවොත් එහෙම ඒක intermediate step එක විදිහට 2 point moving total එකක් තව එකක් දාන්න පුළුවන්. විභාගේ සමහර විට එන්න පුළුවන් ওই ඉරට්ටේ සංඛ්‍යා එක. ඒ කියන්නේ දැන් ගණන් අඩු කරයි සමහර විට ඒ කියන්නේ පැය දෙකක් තියෙන හින්දා දන්නේ නැහැ කොහොම වේද කියලා. මේක මම දන්නේ නැහැ ඒක හදන සර් දන්නේ. එතකොට මේ ඒකෙදි සමහර විටක දාන්න ඉඩක් තියෙනවා ඔය ඉරට්ටේ සංඛ්‍යාවක් එන moving total එකක්. එතකොට moving average එක ගද්දී immediate step එකක් ගන්න ඕනේ. right 6 point moving total එකක් ආවොත් 2 point moving total එකක් immediate step එක විදිහට use කරන්න. හරි example එකක් තියෙනවා. බලන්න. Using data set given in the example 1 and an appropriate moving average technique find the trend. Note if we don't have given the moving average how we choose the appropriate moving average. ඒ කියන්නේ අපිට moving average එක දුන්නේ නැත්නම් ඒ කියන්නේ 2 point මේ මොකක්ද 3 point ද 4 point ද 5 point ද 6 point ද කියලා දුන්නේ නැති වුණොත් අපි ගන්නෙ කොහොමද කියලා තමයි උතන කියන්නේ. එතන කියනවා look at the data set and identify number of season in the data set. Number of season ගාන කොච්චරද කියලා බලන්න කියලා කියනවා. If we haven't in quarters කියලා කියපුවාම ගන්නවා 4 point moving average එක. If we have a given monthly data set එක කියලා කියපුවා මාස 12ක් නේ තියෙන්නේ. කාර් 3න් 4යි කාර් 4 හින්දා 4 point moving average එක use කරනවා. මාස 12ක් හින්දා 12 point moving average එක use කරනවා. අපිට බොහෝ දුරට ඉතින් කාට එක තමයි ඉන්න ඉඩ තියෙන්නේ ওই 4 point moving average method එක. නැත්නම් 12ක් දුන්නොත් 12ක් එකතු කර 12න් බෙද ආයෙ දෙකක් එකතු කරලා ඊට පස්සේ ටික බෙද ඉන්න ගියොත් එහෙනම් පිස්සු හැදෙනවා නේ. ඒ නිසා ඒක යූස් කරන්නේ නැහැ. ඒ මේ දෙයිද දන්නේ නැහැ. ආවොත් ඒ විදිහට හදන්න.
හරි. ඊළඟට ඔන්න දීලා තියෙනවා 4 point moving average method එකක්. ඒකේ උත්තර ටික දීලා තියෙනවා. ඊට පස්සේ exercise 2 එක දීලා තියෙනවා. ඒකෙත් 4 point moving total එකයි 2 point moving total එකයි දාලා 4 point moving average එක හදලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි එනවා ආපහු මුලට. අපි ඉගෙන ගත්තනේ මේ time series data set එක variation එකට බලපාන සාධක හතරක් තියෙනවා කියලා කිව්වා. trend එකයි, seasonal component එකයි, cyclical component එකයි, residual component එකයි. ඔය component හතරේ trend එක focus කරන විදිය තමයි මුලින් ඉගෙන ගත්තේ. trend එක කොහොමද forecast කරන්නේ කියලා. හරිද? එතකොට දැන් මෙතන trend එක focus කරාට පස්සේ අපිට තියෙනවා seasonal component එක හොයන්න. දැන් seasonal component එක නැත්නම් seasonal component එක focus කරන විදිය තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. දැන් මෙතන තියෙනවා since S, C and R are unknown and we are trying to find one of those unknowns. ඒ කියන්නේ දැන් ඔතනදී trend එක අපිට හොයාගන්න පුළුවන් අවුලක් නැහැ. trend එක හැරෙනකොට තව අපිට හොයන්න තියෙනවා S, C, R කියලා තව තුනක්. නේද? නොදන්නා පද තුනක් තියෙනවා. එතකොට නොදන්නා පද තුනක් තියෙද්දී අපිට නොදන්නා පදවල අගයන් හොයන්න බෑනේ. නොදන්නා පද එකක් විතරක් තියෙනවා නම් අගයන් හොයන්න පුළුවන්. නොදන්නා පද තුනක් තියෙද්දී අගයන් හොයන්න බෑ. ඒ නිසා අපි උපකල්පන යොදලා assumption use කරලා අපි ඔතන දෙකක් අයින් කරලා දානවා, eliminate කරලා දානවා. බලන්න කොහොමද අයින් කරන්නේ කියලා. assumption මොනවද කියලා. Keeping 3 unknowns together and find one of unknown is not easy. Therefore, with the proper argument, we try to get rid of the cyclic and residual component. අර අග තියෙන දෙක, cyclical component එකයි residual component එකයි අපි proper argument එකක් ගෙනල්ලා ඉවරලා අයින් කරලා දානවා. බලන්න. additive model එකයි multiplicative model එකයි දෙකම සංසන්දනයක් විදිහට ගිහින් තියෙන උතන additive model එකේදී එකතු කරලා ගන්නවා, multiplicative model එකේදී ගුණ කරලා ගන්නවා. ආගේ පළවෙනි argument එක තමයි cyclic component can be observed in long term data sets but we consider short period data. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. cyclical component එකේ මම කිව්වා අවුරුදු 25ක 25ක හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක data set එකක් තමයි අපි ගන්න කියලා හොයන්න. හැබැයි අපි දැන් මෙතන ඔය හදපු හැම ගානකම වගේ අවුරුදු දෙක දෙකක තුනක වගේ data set එකක් නේ තිබ්බේ. එතකොට cyclical component එක ලොකු කාලය පරාසයක් සලකන නිසා, නමුත් අපි සලකන්නේ අවුරුද්දක් දෙකක් වගේ කෙටි කාලයක් නිසා cyclical component එක අයින් කරලා දානවා. බලන්න. Therefore, in short period data we cannot observe the cyclical component. Therefore, cyclic component not present, then consider C equal 0. ඔන්න කතන්දරේ. ඒ කියන්නේ cyclical component එකක් හොයන්න බැරි නිසා කෙටි කාලයේදී C equal 0 කරන additive model එකේදී C බිඳුවයි. multiplicative model එකේදී බිඳුව දාලා බෑ. හේතුව ඇයි? බිඳුව දැම්මොත් එම් මේ සම්පූර්ණ උත්තරේ බිඳුව වෙනවා. ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ වුණාම බිඳුවයි කියලා දන්නවනේ. ඒ නිසා බිඳුව දාන්න නැතුව ඒකට අපි දානවා 1. ඒකට දානවා 1. එකෙන් ගුණ කරනවා කියන්නේ අගේ වෙනස් වෙන්නේ නැහැ. අගේ වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකේ බලපෑමක් නැහැ කියන එක. right? ඒ නිසා multiplicative model එකේදී අපි use කරනවා C equal 1 කියලා. හරි. ඊට පස්සේ argument 2. දැන් අපි cyclical component එක අයින් කරා. ඊට පස්සේ residual component එක අයින් කරන්න ඕනේ. බලන්න residual component එක කොහොමද අයින් කරන්නේ කියන එක. Residual component is due to unexpected events, but we consider short period data. Short period data. Therefore, in short period, therefore we assume that no unexpected event occur. Therefore, no residual component in our data. ඒ කියන්නේ residual component එකේ අපි සලකන්නේ නැහැ. අපි හිතනවා unexpected event වලින් වෙනස් වෙලා නැහැ කියලා. වෙනස් වෙලා නැහැ, production එක වෙනස් වෙන්න unexpected event බලපාලා නැහැ කියලා හිතනවා. එතකොට R equal 0 කරනවා. multiplicative model එකේ නම් R equal 1 කරනවා. එතකොට අපිට ඉතිරි වෙන්නේ දැන් C එකයි R එකයි කියන දෙකම අයින් කරාට පස්සේ additive model එකේදී අපිට ඉතිරි වෙන්නේ T ධන S කියන දෙක විතරයි. T සහ S කියන component දෙක විතරයි. එතකොට අපිට S කියන එක හොයන්න පුළුවන් y වලින් T අඩු කරලා. සූත්‍රයේ සමීකරණ හැමෝම දන්නවනේ. උත්තර කරන්නේ y minus t. මෙතනදී multiplicative model එකේදී නම් මතක තියාගන්න හොඳට s ගන්නේ y divided by t. මෙතනදී s උක්ත කරලායි කියන්නේ s උක්ත කරන්න නම් y t වලින් බෙදන්න ඕනේ. හරි. Before finding the seasonal component, we have to decide the model because the formula for finding the seasonal value depend on model.
මොඩල් එක තීරණය කරන්න ඕනේ ඇඩිටිව් මොඩල් එකද මල්ටිප්ලිකේටිව් මොඩල් එකද යූස් කරන්න කියලා අපි කලින් තීරණය කරන්න ඕනේ. මොකද මේක අඩු කරන්න තියෙන්නේ මේක බෙදන්න තියෙන්නේ. එතකොට උත්තර වෙනස් වෙන්න පුළුවන් නිසා. හරි. ඊට පස්සේ ඊට පස්සේ එක්සැම්පල් එකක් දීලා දෙනවා. මේ එක්සැම්පල් එකේ mooring average method එක යූස් කරලා තියෙනවා non linear එක. එතකොට මේකේ 40 ඒ ටික දීලා තියෙනවා. ඒ ටික හරියනේ අවුලක් නැහැනේ. හරි. එතකොට මේකට අලුතෙන් තීරයකුත් එනවා. බලා ගන්න. S equal y බෙදීම t. දැන් ට්‍රෙන්ඩ් එක ફોකස් කරාට පස්සේ අපිට තවත් දෙකක් එනවා. S equal y divided by t කියන මොඩල් එක යූස් කරලා තියෙන්නේ. හරිද? ඔන්න S එකත් අපි හෙව්වා. S එක y බෙදීම t. ඒකයි තේරෙනවනේ y තීරයේ තියෙන අගය t තීරයේ තියෙන අගයෙන් බෙදන්නයි තියෙන්නේ. t කියලා කියන්නේ time period එක right. හරි. එතකොට බලා ගන්න. එතකොට දැන් මේකේ මුලින්ම ඇවිල්ලා තියෙන 1.185 ඇවිල්ලා තියෙන්නේ කීයෙන් බෙදපුවාමද y බෙදන්න තියෙන t වලින්. ඒ කියන්නේ 52 බෙදන්න ඕනි 52 බෙදන්න ඕනි 43.875. එතකොට එනවා 1.185 කියලා. හරි. එන්න මේ විදිහට තමයි S තීරය එන්නේ. Then when calculate the seasonal component we are getting different seasonal component for the same season. Same season එකට different මොකද්ද? We are getting the different seasonal component for the same season. Same season එකේ different seasonal component for the same season. Therefore we have to make it a single value. For this purpose we have to do the adjustment for the seasonal component. The next example illustrate how to adjust the seasonal component. Seasonal component එක අහගන්න. දැන් මෙතන දැන් මේකේ බලා ගන්න. දෙදස් 18 quarter 1 වල 2018 quarter 3 වල seasonal component එක එන්නේ 1.185. 2019 quarter 3 වල ඇවිල්ලා තියෙන 1.199. දැන් මේ දෙක ඩිෆරන්ට් වෙනස්. ඔය දෙක එකම අගයක් කරන්න අපි seasonal component එක දැන් මෙතන මේ තියෙන මම ගත්ත දෙක 2018 quarter 3 වලයි 2019 quarter 3 වලයි ඔය අගයන් දෙක ඇවිල්ලා තියෙන්නේ. ඔය දෙකේ total එක අරන් mean value එක ගත්තට පස්සේ ඔය adjust කරන්න පුළුවන්. adjust කරන එක මම කියලා දෙන්නම්. right හරි. එතකොට මෙතනදී අපි use කරන මේ මොකක්ද ඒකට කියන්නේ? argument එක නෙමෙයි condition එක satisfy වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන ගත්තේ හොඳට අහගන්න මේ කියන එක. අපි ගත්තේ seasonal component sum of seasonal components. sum of seasonal component එක සමාන වෙන්න number of seasons වලට. මේක තමයි අපි use කරන condition එක. sum of seasonal component equal number of season. හරිද? මේක නම් දැන් 4 සමාන වෙන්න එපා නේද? ඒ කියන්නේ මේ බලන්න sum of seasonal component බෙන් sum එක කියලා කියන්නේ එකතුව. seasonal component වල එකතු වෙනවා 3.99975. 3.99975. නමුත් හොඳට අහගන්න ආයුත්තේ එන්න ඕනෑත්තේ 4 කියන එක. 4 කියලා කියන්නේ number of seasons. හරිද? season 4යිනේ තියෙන අවුරුද්දකට නේද? අවුරුද්දකට season 4යි. season 4යි කියන්නේ අපි ගත්තේ quarterනේ. එතකොට quarter 4යි තියෙන්නේ. එතකොට quarter 4 ඒ කියන්නේ 4 කියන ඉලක්කම ආයුතුයි seasonal component වල එකතුව. නිකන් හිතන්න මෙන්න මෙහෙම. මේක ඇවිල්ලා එන්නේ නැති වෙයි. නමුත් මම කියන එකෙන් ඔයාලට තේරෙයි idea එකක් ගන්න පුළුවන් වෙයි. අපි හිතන්නකෝ මේක මාස් පතා ගත්තා කියලා. මේක මාස් පතා ගත්තා. මාස් පතා ගත්තා කියලා කියන්නේ number of seasons කියලා කියන්නේ මෙන්න මේ value වල එකතුවට. නැත්නම් මොකද්ද? seasonal component වල එකතුවට 12ට සමාන විය යුතුයි. එහෙම සමාන නොවෙනවා නම් අපි ඒක සමාන කරගන්න ඕනේ. ඒක තමයි මෙතන adjustment table එකේදී කරන්නේ.
තේරෙනවද කියන එක? number of seasons ගානට seasonal component වලට එකතුව සමාන නොවුනොත් ඒක සමාන කරගන්න එක තමයි adjustment table එකේදී කරන්නේ. right. දැන් බලන්න. මෙතන දැන් 3.99775 ආවේ නෑ. ඒ නිසා ඉන්න ඕනි 4යි. එතකොට adjust කරනවා 4 කියලා දා ගන්නවා. මුලින්ම total එක ගාව 4 දා ගන්නවා. මේවා ටික ගන්න විදිය තේරෙනවනේ. අවුරුදු දෙක දා ගන්නවා 2018 2009 quarter 1 එකේ කීයද, quarter 2 එකේ කීයද, quarter 3 එකේ කීයද, quarter 4 එකේ කීයද කියලා මේ කලින් table එකෙන් බලලා ලියා ගන්නවා. මේ දෙන්නේ 2019 quarter 1 එකේ, quarter 2 එකේ, quarter 3 එකේ, quarter 4 එකේ again ටික දා ගන්නවා. ඒ 4ට සමාන වෙන්නේ මෙතනදී 4ට සමාන වෙන්නේ number of seasons 4 හින්දා. number of seasons ගන්නට තමයි සමාන වෙන්න ඕනේ. මෙතනදී නම් 4ට සමාන වෙන්න ඕනේ. ඒකයි මේ 4 කියන එක ගත්තේ. හැමතැනම 4ට නෙවෙයි. මම දන්න විදිහට number මේ තියෙන condition එක බලන්නකො නිකවට. sum of seasonal component එක සමාන වෙන්න ඕනේ number of seasons ගන්නට. මෙතන number of seasons 4යි තියෙන්නේ. quarter 1, quarter 2, quarter 3, quarter 4. කාර්තු 4ක් තියෙදි තමයි number of seasons ගන්න 4 එන්නේ. එතකොට තමයි seasonal component වල එකතුව 4ට සමාන වෙන්න ඕනේ. 12ක් එන්නේ නැති වෙයි. මම නිකන් කිව්වේ 12ක් කියලා ආවොත් number of seasons 12ක් ආවොත් මෙතන එකතුව 12 විය යුතුයි. ඒ කියන්නේ season වල seasonal component වල එකතුව 12 වෙන්න ඕනි. 12 නොවුනොත් adjustment factor එක දාලා ඉවරලා හදාගෙන යන්න ඕනි. මේක හදලා තියෙන්නේ මම හිතන්නේ 4ක් එන ඒවා විතරයි. quarters එන ඒවා විතරයි හදලා තියෙන්නේ. ඔව් මෙතනත් 4මයි ඇවිල්ලා තියෙන්නේ. 4ම එන එකක් AV. එතකොට 4ට සමාන වෙනවා. හැමතැනම 4ට නෙමෙයි මම දන්නේ විදිහට නා. එයි මෙතන condition එකේම දෙනවන්නේ satisfy the condition sum of seasonal component equal number of seasons. number of seasons ගන්නට සමාන වෙන්න ඕනේ seasonal component වල එකතුව. කවුරු හරි ඒ ගැන දන්නවනම් කියන්නේ චුට්ටක්. හරි. right. එතකොට මෙතන 4ට සමාන වෙද්දී අපි සමාන කරගන්නේ කොහොමද? total එකෙන් mean එක ගන්න විදිය දන්නව නේද? mean එක ගන්නේ දැන් සාමාන්‍යයෙන් මධ්‍යයනයක් හොයන්නේ component 4ක් එකතු වෙලා උත්තරයක් එනවා නම් ඒක 4ෙන් බෙදෙනවා. 3ක් එකතු වෙලා නම් 3ෙන් බෙදෙනවා. 2ක් එකතු වෙලා නම් 2ෙන් බෙදෙනවා. දැන් මෙතන quarter 1 විතරනේ දෙන්නේ දීලා තියෙන උත්තර 0.9549. ඒක 1ෙන් බෙදුනහම 0.9549ම තමයි. මෙතනත් 1යි දෙන්නේ. හින්දා 1ෙන් බෙදපුවාම mean එක එනවා ඒත් 0.977කම තමයි. මෙතන 2.38 4යි 2 කියන උත්තරය ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ quarter 3 ඒවා දෙකක එකතුවකින්. quarter 3 ඒවා දෙකක එකතුවකින් තමයි මේ total එක ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා average එක නැත්නම් mean එක ගන්න මේ අගේ දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට යනවා 1.192 2.1 කියලා. මෙතනත් quarter 4 ඒවා දෙකක් තියෙනවා. එතකොට එකතු 1.746ට ඒක දෙකෙන් බෙදුවාම තමයි මේ mean එක එන්නේ. හරිද? දැන් ඕන් mean ටික හරි. mean ටික එකතුව තමයි සමාන වෙන්න ඕනේ. නැත්නම් seasonal component වල එකතුව තමයි සමාන වෙන්න ඕනේ නැත්තේ. අර number of seasons ගන්නට. මේක number of season 4 හින්දා 4ට සමාන වෙන්න ඕනේ. 4ට සමාන කරගන්න නම් මෙන්න adjustment factor එක ගන්න සූත්‍රයක් දීලා තියෙනවා. 4 බෙදීම total එක. ඒ කියන්නේ number of seasons බෙදන්න ඕනේ total එකෙන්. number of season 4යි. මෙතනට 4 කියන එක ආදේශුනේ එහෙමයි. total එක කියලා කියන්නේ component seasonal component එකේ අපිට ආපු ඒ වගේ එකතුව. එතකොට එනවා උත්තරේ මෙන්න තියෙනවා 0.95449. දැන් අපිට ආපු mean value හැම බලා ගන්න. දැන් ඒතර quarter 1 එක adjust කරන්නේ මේ adjustment factor එක ගුණ කරන්න ඕනි. මේ හැබැයි සූත්‍රය තියෙනවා. සූත්‍රය කියපම වල්ලේසි. සූත්‍රය නැද්ද? මේක ටිකක් ලොකුවට ලියුවොත් තේරෙයි. 0.95449 ගුණ කරන්න ඕනේ 4 බෙදීම 3.9997. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. බලන්නකෝ. ආයසරයක් කියන බලා ගන්න. මෙතන quarter 1 එක adjust කරන්න. මෙන්න මේ අගේ හොයන්නේ. මෙන්න මේ අගේ හොයන්නේ කොහොමද කියලායි කියලා දෙන්න යන්නේ. බලා ගන්න කොහොමද හොයන්නේ කියන එක. මුලින්ම අපිට කලින් ආපු වැලිය එක තියෙනවානේ. කලින් ආපු mean එක තමයි 0.549. මෙන්න මේක තමයි මුලින් ආපු අගය. ඔය අගේ දානවා මෙතනට. මෙන්න මෙතනට. ඒක ಗುಣ කරන්න ඕනේ
මෙන්න මේ සූත්‍රයෙන් මම එක මෙන්න මේ සූත්‍රයෙන් කොහොමදින්නේ මෙන්න මේ සූත්‍රයෙන් ගුණ කරන්න ඕනේ. ඒ සූත්‍රය තමයි මෙන්න මෙතන තියෙන්නේ. අපි හොයන්න ඕන එක තමයි මෙතන තියෙන්නේ. මෙතනට ආදේශ වෙන්නේ. මේකට පේන්නේ නැහැ. මේ බලන්නකෝ 0.95යි 5යි 5 0.95යි 4යි 9 අපිට කලින් ආපු quarter 1 එකේ mean value එක ඒක ගුණ කරන්න ඕනේ 4 බෙදීම 3.9යි 9යි 7යි 5 කියන එකෙන් 4 බෙදීම 3.99යි 7යි 5 මේ තියෙන adjustment factor එක ගන්න number of seasons බෙදන්න ඕනේ total එකෙන්. එතකොට 4 බෙදීම 3.99යි 7යි 5න් ගුණ කරන්න ඕනේ. එතකොට උත්තරේ එනවා 0.9යි 5යි 5යි 5 බලන්න එනවද කියලා බොරුද කියලා 0.9යි 5යි 4යි 9 9යි 5යි 4යි 9 ගුණ වෙන්න ඕනේ 4 බෙදීම 3.99යි 7යි 5න්. එතකොට එනවා 0.9යි 5යි 5ක් හරි. ඊට පස්සේ quarter 2 එකෙත් එහෙමයි. අපිට ආපු වගේ මුලින්ම බලනවා ආපු මීන් එක තමයි 0.97යි 7යි 1 ඒක දානවා මුලින්ම ඒක ගුණ කරන්න ඕනේ adjustment factor එකෙන් adjustment factor එක තමයි 4 බෙදීම 3.99යි 7යි 5 4 කියලා කියන්නේ number of seasons ගන්න මේ යට total එක කියලා කියන්නේ අපිට ආපු කලින් ආපු seasonal වල factor මේ seasonal component වල එකතුව 3.99යි 7යි 5 කියන එක. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න කවුරු හරි. right ඊට පස්සේ the multiplicative model මෙතන තියෙනවා multiplicative model should satisfy the following conditions. Sum of seasonal component equal number of season. හරිද? ඊළඟට if this condition is satisfied when we call the seasonal factor as adjust seasonal factors. ඒ කියන්නේ seasonal factor එක adjust කරපු එකක් කියලා කියනවා හතරට ඒ විදිහට සමාන වුණොත්. If not we call them unadjusted seasonal factors. If we get unadjusted seasonal factors then we need to adjust them. Policy purpose we have to find the adjustment factor which is given by adjustment factor එක ගන්න විදිය තියෙනවා number of seasons with total එකෙන්. After the finding the adjustment factor we have to multiply the unadjusted seasonal factor by adjustment factor to get the adjustment seasonal factors කියලා තියෙනවා. හරි අර අවසානයේ ගුණ කරන්න ඕන එකයි මම ඒ කිව්වේ. හරිද මේ මෙතන තියෙන එක. හරි අවසානයේ effect adjust කරපු seasonal component එක එකට වඩා වැඩි නම් positive effect එකක් බලන්න එකට වඩා වැඩි එකක් තියෙනවා නේ adjust කරපු එක මේ මෙතන 1.19යි 2.9 ඒකේ positive effect එකක් තියෙන්නේ ඒක තමයි මෙතනදී කියන්නේ බලන්න අපි මේ මෙතන තියෙනවා එකට වඩා වැඩි නම් positive effect එකක් එකට වඩා අඩුයි නම් negative effect එකක් එකට සමානයි නම් impact එකක් නැහැ. Comparison between season. If the value is way from 1, then the impact is more. Negative values in above example. Negative values ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ එකට වඩා අඩු තුනක් තියෙනවානේ බලන්නකෝ. එකට වඩා අඩු තුන තමයි මේ තුන. පළවෙනි quarter 1 එක, quarter 2 එක, quarter 4 එක. මෙතනින් ඒ ටික සංසන්දනය කරලා තමයි අවසානයේ මේ මෙතන ලියලා තියෙන්නේ negative values in above example 0.977 quarter 1 quarter 2 quarter 3 therefore fourth quarter has the negative highest impact negative impact එකේ වැඩිම අගයක් තියෙන්නේ therefore fourth quarter has the negative highest impact. හරි ඊට පස්සේ this consider to both negative and positive side. ඒක ප්‍රශ්නයක් තියෙන කෙනෙක් කවුරු හරි ඉන්නවද? ප්‍රශ්නයක් තියෙන කෙනෙක් කවුරු හරි මේ මෙතන ලියලා තියෙන එකේ අවුලක් තියෙන කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් කියන්න කියලා දෙන්න. මේක අර කලින් සැරේ කුප්පේදී මම හිතන්නේ ප්‍රශ්නේ ආවා ඒ නිසා ඒ වෙලේ කියලා දුන්නා මට මතකයි. ඒ නිසා ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න. right. ඒ negative impact එකක් තියෙන quarters තුන සංසන්දනය කරලා යොතන තියෙන්නේ. fourth quarter එකේ තමයි negative highest impact එක තියෙන්නේ. ඒ කියන්නේ එකට වඩා ගොඩක් අඩු වෙලා තියෙන 0.87යි 3.9 නේ. 9.7යි 7 ගොඩක් ළඟයි එකට. එතකොට වැඩිම negative impact එක තියෙන quarter 4 වල. ඒක තමයි යොතන තියෙන්නේ. මේ ගාණක් තියෙනවා
ගාන සම්පූර්ණයෙන් කියලා දුන්නේවත් එක්ක බලන්න. ඒ කියන්නේ ඔක්කොම මික්ස් කරපු ගානක් තියෙනවා. මේක සමහර විට මේ වගේ ගානක් එන්න ඉඩ තියෙනවා. මුලින්ම මේ වගේ කාට් එක හොයන්න පුළුවන් number of season time cases හොයන්න පුළුවන්. Moving total to moving 2 point moving total 4 point moving average එක ඊට පස්සේ S එක හොයන විදිහ y බෙදීම t එක ගන්නවා ඊට පස්සේ t ඒ කියලා කියන්නේ මුලින්ම adjustment table එක වල ඊට පස්සේ adjustment factor වලින් adjust කරලා ඊට පස්සේ regression formula එක use කරලා අවසානයේ trend එක හොයලා trend එක හරහා සම්පූර්ණ y එක නැත්තම් production වලට තේරෙයි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න මේ අවසාන ගාන ගොඩක් හොඳයි ඒ ගාන බලන්න කලින් සැරේ කරද්දී ඕක මම කතා කරේ නෑ මං හිතන්නේ ඔය ගාන බලන්න ඒ ගාන වඩා හොඳයි PDF එක අර link එකේ තියෙන හැමෝටම හම්බෙලා ඇති ඒක නැති කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි තියෙන කෙනෙක් ඒක group එකට share කරන්න මං හරි share කරන්නම් ඕනෑ කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න හරි ඒකේ time series එකේ ප්‍රශ්න තියෙන කෙනෙක් ඉන්නවද කවුරු හරි time series එකේ ප්‍රශ්න තියෙන කෙනෙක් නැද්ද right ඒක තේරුණාද අවුලක් තියනවද කොහේ හරි 100ක් ඉන්න තොර කෙනෙක්ට හරි ප්‍රශ්නයක් තියෙන්න බෑ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න adjustment factor එක ඊට පස්සේ මොකද්ද in total එක හොයද්දි ඇයි 8න් බෙදුවේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම කියන්න දැන් මෙතනදී 8න් බෙදුපු එකේ එහෙම ප්‍රශ්නයක් ආවොත් අහන්න ඉතින් ප්‍රශ්න නැද්ද කාටවත් හරි තව කරන්න ඕනේ මේක නේද මොකද්ද